අයිබෝවන් අපි මේනකොට ලුයිස් වීවර් සම්බන්ධව සවිස්තරාත්මකව කතා කරලා හමාරයි. ඒ වගේම ලුයිස් වීවර් හා සම්බන්ධ වෙන අෂ්ටක නීතිය සම්බන්ධවත් අපි කතා කරලා තියෙන්නේ. අපි මේ වෙනකොට ලුයිස් වීවර් ගොඩනැගුවේ හැම වෙලේම අෂ්ටකයේ සම්පූර්ණ වෙන විදියට ඉලෙක්ට්‍රෝන අෂ්ටකයේ සම්පූර්ණ වෙන විදියට තමයි ලුයිස් වීවර් ගොඩනැගුවේ. ඒ කියන්නේ අපි ලුයිස් වීවරයක් ගොඩනගද්දී ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරනවා. ඒ කියන්නේ මූලිකත්වය දෙනවා අෂ්ටකයේ සම්පූර්ණ කිරීම සම්බන්ධව. නමුත් අද කතා කරන්න යන්නේ අෂ්ටකයේ සම්පූර්ණ වෙන්නේ කොහොමද සහ ඒ වගේම සම්පූර්ණ නොවන අවස්ථා සම්බන්ධව කතා කරන්න අද සූදානම්. මම මුලින්ම දෙවන ආවර්තයේ මූල ද්‍රව්‍ය සම්බන්ධව අවධානය යොමු කරනවා. බලන්න දෙවන ආවර්තය කවුද ඉන්නේ කියලා මූල ද්‍රව්‍ය. මේ තමයි දෙවන ආවර්තය. මේ ලිතියම් සහ බෙරිලියම් අපිට අතාරින්න පුළුවන්. මොකද සහසංයෝජ බන්ධන සෑදීම සම්බන්ධව එයාලා සම්බන්ධ වෙන්නේ නැහැ. එයාලා ලෝහ. එයාලා හදන්නේ ලෝහක බන්ධන. ඒ පිළිබඳව අපි තාම කතා කරලා නැහැ. සහසංයෝජ බන්ධන හදන්නේ අලෝහ. ඒ කියන්නේ දෙවන ආවර්තයේ මෙන්න මේ මූල ද්‍රව්‍ය ටික තමයි අපිට වැදගත් වෙන්නේ සහසංයෝජ බන්ධන සෑදීම සම්බන්ධව. හරි. මෙයා ස්ථායි වින්‍යාසය තියෙන නිසා සාමාන්‍ය බන්ධන සාධන සහභාගී වෙන්නේ නැහැ කියලා සලකන්නේ අපි. ඒතර මේ මූල ද්‍රව්‍යයෙන් ගත්තොත් දෙවෙනි ආවර්තයේ තියෙන්නේ ශක්ති මට්ටම් දෙකයි. බෝරෝන්ගේ ගත්තොත් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙන්නේ 1s2 2p1. මෙයාලට තියෙන ශක්ති මට්ටම් දෙකයි බෝරෝන්ට. බෝරෝන්ට මේ ශක්ති මට්ටම් දෙක යොදාගෙන උපරිම බන්ධන සෑදීමේදී උපරිම තබා ගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගාන තමයි ඉලෙක්ට්‍රෝන 8යි. මොකද දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8කට වඩා තියාගන්න බෑ. S කාක්ෂියකට දෙකකුයි P කාක්ෂිකේ උපරිම තියාගන්න පුළුවන් 6යි. මේ බන්ධන සාදද්දී මේ P කාක්ෂික වල ඉලෙක්ට්‍රෝන ලබා ගන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන හවුලින් ලබා ගන්න. දැන් මේකේ තියෙන S කාක්ෂික දෙක මෙහෙම P කාක්ෂික 3ක් තියෙනවා. P කාක්ෂික තුනේ එක P කාක්ෂික ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. එහෙමනම් තව ගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන උපරිම පිටතින් මේකට 1යි මේකට 2යි මේකට 2යි වශයෙන් උපරිම ගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන තව ගන්න පුළුවන් 5යි. ඒතර උපරිම එන්නේ දෙවෙනි ශක්ති මට්ටමේ තියා ගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 8යි. බෝරොන් විතරක් නෙවෙයි දෙවන ආවර්තයේ තියෙන ඕනෑම මූල ද්‍රව්‍යයකට උපරිම තබාගත හැකි ඉලෙක්ට්‍රෝන ගාන වන්නේ 8යි. ඒකට හේතුව එයාලගේ තියෙන ශක්ති මට්ටම් දෙකයි. ඒකේ තියෙන උපශක්ති මට්ටම් දෙකක් 2s සහ 2p. බන්ධන සාදද්දී මේ උපශක්ති මට්ටම් වලට තමයි ඉලෙක්ට්‍රෝන ලබා ගන්න. ඒ කියන්නේ හවුලේ තබා ගන්න ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගන්න මෙයාලා උපයෝගී කරගන්නේ මේ උපශක්ති මට්ටම් දෙක. දෙවෙනි ශක්ති මට්ටමේ තියෙන මේ උපශක්ති මට්ටම් දෙක මේ උපශක්ති මට්ටම් දෙකට එහෙම නැත්නම් දෙවෙනි ශක්ති මට්ටමට දෙවන ශක්ති මට්ටමට n සමානයි 2 කියන ශක්ති මට්ටමට උපරිමව තියාගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගාන 8යි. 8කට වඩා තියාගන්න බෑ. 8කට වඩා තියාගන්න බෑ. ඉතින් මේකෙනුත් කාබන් සහ නයිට්‍රජන් සහ ඔක්සිජන් ෆ්ලෝරින් කියන කට්ටිය මෙන්න මේ කට්ටිය. මේ කට්ටිය හැම වෙලේම උත්සාහ කරන්නේ හැම වෙලේම බලන්නේ ඉලෙක්ට්‍රෝන 8 තබා ගන්න. ඒ කියන්නේ මේ හතර දෙනා දෙවෙනි ආවර්තයේ මේ හතර දෙනා මම කොටු කරලා තියෙන කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරින් කියන හතර දෙනා වල ඉහළ නැඹුරුතාවයක් තියෙන ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ වීමේ. එයාලා ඉලෙක්ට්‍රෝන 8කට වඩා වැඩි ඉන්න කොහොමද තියාගන්න බෑ කියලා දන්නවා. ඇයි ශක්ති මට්ටම් දෙකයි තියෙන්නේ. හරි ශක්ති මට්ටම් දෙකයි තියෙන්නේ. ඒ නිසා කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරින් කියන කට්ටිය වල වැඩි නැඹුරුතාවයක් තියෙනවා ඉලෙක්ට්‍රෝන 8 තියාගන්න. නමුත් බෝරෝන් අපි ඔයාලට ඉස්සර දැකි 8ට වඩා අඩුවෙන් තියාගන්න පුළුවන් හැකියාවක් මෙයාට තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. ඊට අපි බලමු මේ කතාව ඇත්තද කියලා දෙවෙනි ආවෘත්තියේ. නයිට්‍රජන් බලමු. නයිට්‍රජන් වල මම උදාහරණයක් ගන්නවා NH3. NH3 ලුයිස් වී හොයලා අඳින්න දන්නවා දැන්. මම ලුයිස් වී ඇඳලා පෙන්නන්නම්. ලුයිස් තිත් ඉරිසටහන මේ තියෙන්නේ. හරි. ওই විදිහට එන්නේ ලුයිස් වී.
ඒතකොට නයිට්‍රජන්ගේ සංයුච්ච කවච ඉලෙක්ට්‍රෝන ගාන කියන්නේ මෙන්න මේ රවුමෙන් දක්වලා තියෙන ඉලෙක්ට්‍රෝන ගාන. මේ බන්ධනයෙන් ඉලෙක්ට්‍රෝන 2යි 4යි 6යි එකසර යුගලයි 8යි. ඒ වගේම මම ගන්නවා එයාලගේ නයිට්‍රජන්ගේ NH4+ කියන අයනය. අර ඒකේ ලුයිස් වී හඳින්න දන්නවා අපි අඳලා තියෙන්නේ. පැහැදිලි කරන්න අවශ්‍යයි. මේ තියෙන NH4 කියන අයනය. ඉදිමත් ආරප නයිට්‍රජන් දාන එකක් එනවා ගොඩ නැගුවම බලන්න. මෙයාගේ සංයුච්ච කවචයේ නයිට්‍රජනය ගත්තොත් ඉලෙක්ට්‍රෝන 8යි. ඉලෙක්ට්‍රෝන 8යි. මෙයාලා එන කාබන් නයිට්‍රජන් සහ ඔක්සිජන් ෆ්ලෝරින් කියන කට්ටිය. කාබන් ඔක්සිජන් ෆ්ලෝරින් කියන කට්ටිය මේ විදිහට ඉලෙක්ට්‍රෝන 8ක් තබා ගන්න තමයි තබා ගැනීම තමයි ඉහළ නැඹුරුතාවයක තියෙන්නේ. හරි. ඔක්සිජන් සම්බන්ධ වෙන අවස්ථාව ගමන එකම. H2O. H2O වල බලන්න කොහොමද වෙන්නේ කියලා. H2O වල ඉස්තුවේ මම හඳින්නම්. ඔක්සිජන් වලට තියෙනවා එකයි බන්ධන දෙකක් තියෙන ඉලෙක්ට්‍රෝන 4යි එකසර යුගල් දෙකක් තියෙනවා 8යි සංයුච්ච කවච ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරගෙන තියෙන ඔක්සිජන් මේ විදිහට ෆ්ලෝරින් ගත්තත් ඉලෙක්ට්‍රෝනය අෂ්ටකය සම්පූර්ණ කරගන්න ගැනීමේ ඉහළ නැඹුරුතාවක් තමයි තියෙන්නේ. හරි. එහෙනම් මෙතන ප්‍රධාන වශයෙන් අපි දැනගන්න ඕනේ දෙවෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන 8කට වඩා තියාගන්නේ නැහැ. හේතුව එයාලගේ තියෙන ශක්ති මට්ටම් දෙකයි. ශක්ති මට්ටම් එකයි. දෙවෙනි ශක්ති මට්ටමේ උපශක්ති මට්ටම් දෙකයි තියෙන්නේ. ඒක නැත්තම් කාක්ෂික දෙකයි තියෙන්නේ. S කාක්ෂිකය සහ P කාක්ෂිකය. ඒවල උපරිම තියාගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 8යි. එහෙනම් 8කට වඩා කිසිම අවස්ථාවක් තියාගන්නේ නැහැ. නමුත් ඒකෙනුත් බෝරෝන් සහ නයිට්‍රජන් සහ ක්ලෝරින් මේ කට්ටියගේ ඉහළ නැඹුරුතාවයක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරගන්න. මෙයාලා හැම වෙලේම බලන්නේ ඉලෙක්ට්‍රෝන 8 තියාගන්න තමයි. නමුත් බෝරෝන්ගේ එහෙම නොවන අවස්ථාවක් තියෙනවා. ඒකට හේතු තියෙනවා. අපි තව ටිකකින් එක පැහැදිලි කරනවා. හරි. බලන්න සටහන. ලුයිස් වීවර් හා අෂ්ටක නීතිය සම්බන්ධ වැදගත් කරුණු. ඉස්සලම තියෙන අපි මේ දෙවන ආවර්තයේ මූලද්‍රව්‍ය සම්බන්ධ කතා කරපු එක. දෙවන ආවර්තයේ මූලද්‍රව්‍ය වල සංයුතා කවචේ කවචේ අවසාන කවචේ සමානයි දෙකයිනේ. සංයුතා කවචේ ඇති 2s හා 2p උපශක්ති මට්ටම් වල උපරිමව පවත්වාගත හැකි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 8යි. එනම් බන්ධන සෑදීමේදී දෙවන ආවර්තයේ මූලද්‍රව්‍ය බන්ධන හදනකොට දෙවන ආවර්තයේ මූලද්‍රව්‍ය කිසිම විටක ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 8කට වඩා තබා නොගනී. ඒක සම්බන්ධ පැහැදිලි කරා. ඒ හින්දා අපි මෙන්න මේ බලන්න වරහන් ඇතුලේ දාලා තියෙන කරුණ අපි අවධානයට ලක් කර යුතු කරුණක්. මොකද්ද? අපි ලුයිස් වීවර් ගණගද්දී හැම වෙලෙම බලන්න ඕනේ දෙවෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය වලට ඉලෙක්ට්‍රෝන 8කට වඩා නොතියන්න. අෂ්ටකයට වඩා තියන්න බෑ. හේතුව n සමානයි 2යි. n සමානයි 2 උපරිමව තියාගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 8යි. බලන්න මේ වරහන් ඇතුලේ තියෙන කරුණ. එබැවින් ලුයිස් වීවර් ගොඩනැගීමේදී දෙවන ආවර්තයේ මූලද්‍රව්‍ය සඳහා සංයුජතා ඉලෙක්ට්‍රෝන 8කට වඩා නොයෙදීමට වග බලාගත යුතුයි. අපි ලුයිස් වීවර් ගොඩනගද්දී අපි අවධානයට ලක් කළ යුතුදී. ඊළඟ කරුණ බලන්න මේ දෙවෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය වලුත් මෙන්න මේ කටිය සම්බන්ධව අපි කතා කරා. කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන් හා ෆ්ලෝරින් යන මූලද්‍රව්‍ය පරමාණු බන්ධන සෑදීම මගින් අෂ්ටකය සපුරාගත් ඒ කියන්නේ සම්පූර්ණ කරගත් අවස්ථාවට පත්වීමේ ඉහළ නැඹුරුතාවක් පවතී. මෙයාලා හැම වෙලේම අෂ්ටකය සම්පූර්ණ කරගන්න වැඩි නැඹුරුතාවයක් තියෙනවා. වැඩි ප්‍රවණතාවයක් තියෙන අෂ්ටකය සම්පූර්ණ කරගන්න.
හරි. අෂ්ටකයේ සම්පූර්ණ නොවන අවස්ථා හම්බ වෙන්නේ නැති තරම් යාලගේ. මේ නිසා බන්ධන සෑදීමේදී දෙවන ආවර්තයේ මූලද්‍රව්‍ය පරමාණු වලට සංයුතා කවචයේ උපරිම ඉලෙක්ට්‍රෝන 8ක් තබා ගැනීමෙන් ඉහළ ස්ථායි අවස්ථාවකට පත්වීමේ හැකියාව පවතී. බලන්න. ඉලෙක්ට්‍රෝන 8ක් තබා ගත්තාම ඉහළ ස්ථායි අවස්ථාවකට පත් වෙන්න පුළුවන් මෙයාට. ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණයි කියන්නේ ඉහළ ස්ථායිතාවයක් ලැබෙනවා. එහෙනම් ඒකෙනුත් ඒ ඉහළ ස්ථායිතාවයට යෑමේ වැඩි නැඹුරුතාවයක් තියෙන්නේ මේ කට්ටිය. ඒ අපි කතා කරේ කලින් අෂ්ටකයේ සම්පූර්ණ වෙන අවස්ථාව. දැන් අපි කතා කරන්න යන්නේ අෂ්ටක නීතියෙන් බැහැර වන අවස්ථාව. මේ අෂ්ටක නීතියෙන් බැහැර වන අවස්ථාව කියන්නේ මෙයාලා සහ සංයුජ බන්ධන හදනකොට ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ වෙන්නේ නැහැ. කොයි ඉලෙක්ට්‍රෝන 8කට වඩා වැඩි, ඉලෙක්ට්‍රෝන 8කට වඩා අඩුයි. තේරෙන්නේ නැතිනේ? හරි. අපි කලින් කතා කරා ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ වෙන අවස්ථාව. අපි හැම වෙලෙම බලන්නේ ලුයිස් වියෝ ගණනගද්දී ඉලෙක්ට්‍රෝන අෂ්ටකයේ සම්පූර්ණ වෙන විදියට අඳින්නයි. අපි එහෙම උත්සාහ කරත් අපිට ඇත්ත වශයෙන්ම අෂ්ටක නීතියෙන් බැහැර වෙන අවස්ථා හම්බ වෙනවා. අෂ්ටක නීතියෙන් බැහැර වෙන අවස්ථාව. අෂ්ටක නීතියෙන් බැහැර වෙන අවස්ථාව කියන්නේ ඉලෙක්ට්‍රෝන 8කට වඩා වැඩි හෝ ඉලෙක්ට්‍රෝන 8කට වඩා අඩුවෙන් තබා ගන්න අවස්ථා තියෙනවා. එන පළමු අවස්ථාව තමයි මම කතා කරන්න යන්නේ. ඉලෙක්ට්‍රෝන 8කට වඩා වැඩියෙන් තබා ගන්න අවස්ථාව. සහ සංයුජ බන්ධන හදනකොට සංයුජා කවචයේ ඉලෙක්ට්‍රෝන 8කට වඩා වැඩියෙන් තියා ගන්න අවස්ථාව. අපි කලින් කතා කරේ අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රෝන 8ක් තියා ගන්න අවස්ථාවනේ. දැන් අපි බලන්න යන්නේ ඉලෙක්ට්‍රෝන 8කට වඩා වැඩියෙන් තියෙන අවස්ථාව. මම අහන ප්‍රශ්නයක්. මේ ඉලෙක්ට්‍රෝන 8කට වඩා වැඩියෙන් තියා ගන්න අවස්ථාවක් දෙවන අවස්ථාවේ හම්බ වෙන්න පුළුවන්ද? දෙවන ආවර්තයේ මූල ද්‍රව්‍යයක හම්බ වෙන්න පුළුවන්ද? කොහොමත් බෑ. හරි. ඉලෙක්ට්‍රෝන 8කට වඩා වැඩියෙන් තියා ගන්න අවස්ථාවක් දෙවන ආවර්තයේ මූල ද්‍රව්‍යයකදී හම්බ වෙන්න බෑ. හේතුව දෙවන ආවර්තයේ මූල ද්‍රව්‍ය වල තියෙන්නේ n සංයුජා කවචයේ n සමානයි 2 ශක්ති මට්ටම තියෙන. ඒ කියන්නේ දෙවෙනි ශක්ති මට්ටම පමණයි තියෙන්නේ. ඒකේ උපරිම තියා ගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන කීයද? 8යි. 2s සහ 2p කියන උපකාක්ෂික දෙක තියෙන්නේ. මේ වල උපරිම තියා ගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 8යි. එහෙමනම් මේ අපි කතා කරන මේ අවස්ථාව ඉලෙක්ට්‍රෝන 8කට වඩා වැඩියෙන් තබා ගන්න අවස්ථා දෙවන ආවර්තයේ හම්බ වෙන්න බෑ කියන එක ඔයාලට පැහැදිලි. හරි. එහෙමනම් මේ අවස්ථාව තියෙන්න පුළුවන් කොහෙද? දෙවෙනි ආවර්තයේ තියෙන්න බෑ කියලා කිව්වා කිසිම එකක් ඉලෙක්ට්‍රෝන 8කට වඩා තියා ගන්න අවස්ථාවක්. එහෙමනම් තියෙන්න පුළුවන් කොහෙද දන්න තියෙන්නේ තුන්වෙනි ආවර්තයේ. තුන්වෙනි ආවර්තයේ මේ සෝඩියම් සහ මැග්නීසියම් කියන කට්ටිය සහසංයෝජ බන්ධන හදන්නේ නැහනේ. හරි. ඇලුමිනියම් ලෝහයක් වුණා සහසංයෝජ බන්ධන හදන අවස්ථාව මම ඔයාලට කිව්වා සහසංයෝජ බන්ධන යටතේදී. හොඳට බලා ගන්න. හරි. ලෝහ සහසංයෝජ බන්ධන අවස්ථාවකට උදාහරණයක් තමයි ඇලුමිනියම් AlCl3 කියලා මම කිව්වා. AlCl3. එක මතක් කිරීමක් කරේ. දෙවන ආවර්තයේ සහසංයෝජ බන්ධන හදන්නේ තුන්වෙනි ආවර්තයේ සහසංයෝජ බන්ධන හදනවා මේ කටි සියලුම දෙනා. මෙයාලට පුළුවන් ඉලෙක්ට්‍රෝන 8කට වඩා වැඩියෙන් තියාගන්න. මෙයාලට පුළුවන් ඉලෙක්ට්‍රෝන 8කට වඩා වැඩියෙන් තියාගන්න දෙවෙනි ආවර්තයේ කට්ටියට. උදාහරණයක් ගමු. හේතුව බලමු ඉස්සලාම. දෙවෙනි ආවර්තයේ මූල ද්‍රව්‍ය වලට තුන්වෙනි ආවර්තයේ මූල ද්‍රව්‍ය වලට තියෙනවා ශක්ති මට්ටම් 3යි. අපි ගමු ෆොස්ෆරස් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියමු බලන්න. ෆොස්ෆරස් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියුවොත් මෙයාගේ පරමාණු ක්‍රමාංකය 15යි. මෙයාගේ දෙවෙනි ශක්ති මට්ටම වෙනකන් ලියුවා. මෙයාගේ තියෙනවා තුන්වෙනි ආවර්තයේ මූල ද්‍රව්‍ය මේ තුන්වෙනි ආවර්තයේ මූල ද්‍රව්‍ය වල ශක්ති මට්ටම් 3ක් තියෙනවා. n සමානයි 3 වෙනකල් තියෙනවා. ශක්ති මට්ටම් 3ක් තියෙනවා. එහෙනම් මේකේ තියෙනවා 3s තියෙනවා 3p තියෙනවා 3d තියෙනවා. දැන් ෆොස්ෆරස්ගේ පරමාණු ක්‍රමාංකය 15යිනේ.
මෙතන ටක් 10ක් තියෙනවනේ. 12යි තව 3ක් දැම්මා. ඔන්න 15යි. හරි. තව ඕන්න දාන්න පුළුවන් නේ ෆොස්ෆරස් එක 15ක් තියෙන නිසා මෙතන නැවතුවා. මේ ශක්තිය මට්ටම් 3ට උපශක්තිය මට්ටම් 3 උපකාක්ෂික 3 උපරිමව තබා ගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගාන කීයද? 8කට වඩා තියාගන්න පුළුවන්. 8යි කියන්නේ 18ක් තියාගන්න පුළුවන් මෙයාට. උපරිම තියාගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 18ක්. කොහොමද 18? S වල 2යි, P වල 6යි, D වල 10ක් තියාගන්න පුළුවන්. ඔක්කොම 18ක් තියාගන්න පුළුවන්. නමුත් ෆොස්ෆරස්ගේ 18ක් නෑ. ෆොස්ෆරස්ගේ දැනට තියෙන ඉලෙක්ට්‍රෝන 5යි අවසන් ශක්තිය මට්ටමේ. 3s2 3p3 ඉලෙක්ට්‍රෝන 5යි ෆොස්ෆරස් දැනට තියාගෙන ඉන්නේ. හරි. ෆොස්ෆරස්ගේ තියෙන ඉලෙක්ට්‍රෝන දැනට 5යි. පරමාණුක අවස්ථාවේ තියෙන යාගේ ඉලෙක්ට්‍රෝන 5යි. ඕනේ නම් 18ක් දක්වා තියාගන්න පුළුවන්. 18ක් දක්වා තියාගන්න පුළුවන්. දැන් 18ක් නෑ දැනට. හරි. එහෙනම් බන්ධන සෑදීමේදී මෙයාලා ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගන්නවානේ. හවුලේ තබා ගද්දී මේ ඉලෙක්ට්‍රෝන 5කට වඩා වැඩි වෙන්නේ. දැනට තියෙන්නේ 5යිනේ. බන්ධන සාදද්දී හවුලේ බන්ධන සාදද්දී මේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි කර ගන්නවා. හවුලේ තබා ගද්දී. කොච්චරක් තබා ගන්න පුළුවන්ද? 18 දක්වා තබා ගන්න පුළුවන්. හරි. එහෙමනම් තුන්වෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය වල කියන්නේ තියෙන්නේ ශක්ති මට්ටම් 3ක්. දැන් සංයුක්ත කවච වෙන්නේ යාළුවාගේ තුන්වෙනි ශක්ති මට්ටම මේ ශක්ති මට්ටම් තුනේ උපරිම තියාගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 18ක්. 8කට වඩා තියාගන්න පුළුවන්. 18ක් දක්වා තියාගන්න පුළුවන්. උපරිම. ඒ කියන්නේ 8කට වඩා තියාගන්න පුළුවන්. ඒ නිසා තුන්වෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය වලට හැකියාවක් තියෙනවා සහ සංයුජ බන්ධන සාදද්දී ඉලෙක්ට්‍රෝන 8කට වඩා වැඩියෙන් තියාගන්න. 8කට වඩා වැඩියෙන් තියාගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන. 8කට වඩා වැඩියෙන් තියාගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන. බලමු පුළුවන්ද කියලා. මම ගන්න උදාහරණ දෙකක් මෙතනදී ඉස්සලාම ගන්නවා PCl3 හා PCl5. මම මෙතනදී මම ලුයිස් වීව් අඳින විදිය ගන්නන්න යන්නේ නැහැ. ඔයා දැන් ලුයිස් වීව් අඳින්න දන්නවා. හරි. PCl3 ගේ ලුයිස් වීව් ඇඳුවත් අපිට එන්නේ මේ විදිය වූහයක්. ෆොස්ෆරස් के බලමු සංයුජා කවචයේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකයේ සම්පූර්ණ 8යි තියෙන්නේ. බන්ධන 3ක් තියෙනවා. තනි බන්ධන 3ක් තියෙනවා. බන්ධන 3යි ඉලෙක්ට්‍රෝන 6යි. එකසර යුගලක් තියෙනවානේ. එකසර යුගලත් එක්ක ඉලෙක්ට්‍රෝන 8යි. මෙයාගේ ලුයිස් වී සම්පූර්ණ කරොත් ඔයාලට පේන ක්ලෝරින්ගෙත් ඉලෙක්ට්‍රෝන 8ක් තියෙන අය විදිහටම. ක්ලෝරින් බලන්න අෂ්ටකයේ සම්පූර්ණ කරගෙන. ක්ලෝරිනුත් ෆොස්ෆරසුත් ඉලෙක්ට්‍රෝන අෂ්ටකයේ සම්පූර්ණ කරගෙන මේ තියෙන්නේ ෆොස්ෆරස්ගේ සංයුජා කවචයේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා කියලා පැහැදිලි. PCl5 ට යනවා මම දැන්. PCl5 කියන එකට අදිනවා ලුයිස් වී හේ. ලුයිස් වී අඳින්න දන්නවා. අන්න බන්ධන 5ක් තියෙනවා. PCl5 කියන්නේ බන්ධන 5ක් තියෙනවා. අපි බලමු ෆොස්ෆරස්ගේ සංයුජා කවච ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද කියලා. ෆොස්ෆරස්ට සංයුජා කවච ඉලෙක්ට්‍රෝන මේ ෆොස්ෆරස් බන්ධන 5ක් තියෙනවානේ. 1යි 2යි 3යි 4යි 5යි. බන්ධන 5යි කියන්නේ එක බන්ධනයක ඉලෙක්ට්‍රෝන 3යි 2යි. එතකොට බන්ධන 5ෙම ඉලෙක්ට්‍රෝන 10යි. ෆොස්ෆරස්ගේ සංයුජා කවචයේ තියෙනවා ඉලෙක්ට්‍රෝන 10ක්. මෙයාට තියෙනවා ඉලෙක්ට්‍රෝන 10ක්. බලන්න 8කට වඩා වැඩි නේ මෙයාගේ. ඉලෙක්ට්‍රෝන 8කට වඩා වැඩියෙන් තියෙනවා. ඉතින් කොහොමද ඉලෙක්ට්‍රෝන 8කට වඩා වැඩියෙන් තියාගන්න පුළුවන් උනේ? අපි කිව්වා මෙයාලගේ තුන්වෙනි ශක්ති මට්ටමේ 3s 3p අමතරව 3d ශක්ති මට්ටම පවතිනවා. 3d. මෙයාලට 3d පැවතීම තමයි විශේෂත්වය. හරි. මේ දෙක විතරක් තියෙනවා නම් තියාගන්න පුළුවන් 8යි. S වල 2යි P වල 6යි.
3s සහ 3p තියෙනවනම් තියාගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 8යි. හැබැයි 3s සහ 3pට අමතරව මෙයාලට තියෙනවා 3d කියන උපශක්තිය මට්ටම. නැත්නම් කාක්ෂිකය. d කාක්ෂික තියෙනවා. මේ d කාක්ෂික තියෙන හින්දා මෙයාලට පුළුවන් ඉලෙක්ට්‍රෝන 8කට වඩා තියාගන්න. පැහැදිලි ඇති. එහෙනම් තුන්වෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය සහ ඊට පහලින් තියෙන මූලද්‍රව්‍ය ඒ කියන්නේ කවුද 4 5 කියන ආවර්ත. හරි. තුන්වෙනි ආවර්තයේ හැරෙන්න හතරවෙනි ආවර්තයේ පස්වෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය වලටත් මේ හැකියාව තියෙනවා. මොකද එයාලගේ ශක්ති මට්ටම් වල සංවිධිතා කවචයේ ඒ කියන්නේ අවසන් ශක්ති මට්ටමේ SP ට අමතරව D තියෙනවා. හතරවෙනි ශක්ති මට්ටම නම් 4S 4P 4D තියෙනවා. පස්වෙනි ශක්ති මට්ටම නම් පස්වෙනි ආවර්තයේ නම් ශක්ති මට්ටම් 5යි සංවිධිතා කවචයෙන් සමානයි 5. එහෙනම් 5S 5P 5D තියෙන්නේ. ඒ නිසා යාලට පුළුවන් ඉලෙක්ට්‍රෝන 8කට වඩා වැඩියෙන් තියාගන්න. හරි. මේ තියෙන ඔයාලා ලියා ගන්න ඕනේ සටහන. මේ සටහන මම පැහැදිලි කරලා දෙන්නම්. අපි අෂ්ටක නීතියෙන් බැහැර වන අවස්ථාව ගැන කතා කරන්නේ. ඒකෙත් පළවෙනි අවස්ථාව තමයි මේ කතා කරන්නේ. ඉලෙක්ට්‍රෝන 8කට වඩා වැඩියෙන් තබා ගන්න අවස්ථාව. ඒකට සටහන කියව ගන්න බලන්න. ඉලෙක්ට්‍රෝන 8කට වඩා වැඩියෙන් තබා ගන්න අවස්ථාව ගැන කතා කරන්න යන්නේ. බලන්න තුන්වෙනි ආවර්තයේ හා ඊට පහළින් නැති ආවර්තවල මූලද්‍රව්‍ය පරමාණු වල සංවිධිතා කවචයේ S හා P උපශක්ති මට්ටම් වලට අමතරව D උපශක්ති මට්ටම ඇත. SP වලට අමතරව D උපශක්ති මට්ටමක් තියෙනවා. එම නිසා මෙම පරමාණු වලට බන්ධන සෑදීමේදී සංවිධිතා කවචයේ ඉලෙක්ට්‍රෝන 8කට වඩා වැඩියෙන් තබාගත හැකිවන අවස්ථා පවතී. හරි. ඉලෙක්ට්‍රෝන 8කට වඩා වැඩියෙන් තබා ගන්න පුළුවන් හැකිවන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රෝන 8කට වඩා අනිවාර්යයෙන්ම තියා ගන්නවද? නෑ. ඉලෙක්ට්‍රෝන 8කට වඩා තබාගත හැකි 8කට වඩා වැඩියෙන් තබා ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒ කියන්නේ මේ බලන්න මෙන්න මේ අවස්ථාව. ඉලෙක්ට්‍රෝන 8කට වඩා වැඩියෙන් තබා ගන්න අවස්ථාව. මේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන 8ක් තබා ගන්න අවස්ථාව. හරි. මෙයා මේ 3s 3p ට අමතරව 3d තියෙනවා කියලා හැම වෙලෙම ඉලෙක්ට්‍රෝන 8කට වඩා වැඩියෙන් තියාගන්නේ නැහැ. හරි. එයාලට ඉලෙක්ට්‍රෝන අෂ්ටකයේ සම්පූර්ණව පවත්වා ගන්න පුළුවන් නම් මෙන්න මේ අවස්ථාව මේ උදාහරණේ ඉලෙක්ට්‍රෝන 8යි තියාගන්නේ. බලන්න සංයුච්චා කවචයේ ෆොස්ෆරස්ගේ තියෙන ඉලෙක්ට්‍රෝන 8යි. නමුත් PCl5 වලට යනකොට එයාගේ ක්ලෝරින් පරමාණු 5ක් තියෙනවා. එහෙනම් ක්ලෝරින් පරමාණු 5ක් තියෙනවා නම් ක්ලෝරින් පරමාණු 5 සමග බන්ධන 5ක් හදන්න වෙනවා. 1 2 3 4 5යි. මේකට බන්ධන 5ක් හදන්න වෙනවා. බන්ධන 5ක් හදනවා නම් එක බන්ධනයකට ඉලෙක්ට්‍රෝන 2යිනේ. බන්ධන 5ටම ඉලෙක්ට්‍රෝන 10යි. ඒ නිසා තමයි සංයුච්චා කවචයේ ඉලෙක්ට්‍රෝන 10ක් තියාගන්න ඕනේ. හරි? ඉලෙක්ට්‍රෝන 10ක් තියාගන්න ඕනේ. ඉතින් 10ක් තියාගන්න වුණාම 10ක් තියාගන්න පුළුවන්ද? ඔව්. 10ක් තියාගන්න ඕනේ දැන් 10ක් තියාගන්න පුළුවන්ද? පුළුවන්. ඇයි? 3s 3p ට අමතරව 3d තියෙනවා. ඒ නිසා මෙයාට 10ක් තියාගන්නත් පුළුවන්. ඒ නිසා මෙයා ඉලෙක්ට්‍රෝන 10ක් තියාගෙන තබා ගනිමින් 8කට වඩා තබා ගනිමින් හරිද? PCl5 හදනවා. හරි? ඒ කියන්නේ හැම වෙලෙම හදනව නෙවෙයි ඉලෙක්ට්‍රෝන 8කට වඩා තබා ගති හැකි අවස්ථා පවතිනවා. අර වාක්‍ය අන්තිමට තිබ්බේ. හරි. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රෝන 8කට වඩා අනිවාර්යයෙන්ම තියාගන්නවද නෑ. ඉලෙක්ට්‍රෝන 8යි න තියාගන්න පුළුවන්. අනිවාර්යෙන් අෂ්ටකයේ සම්පූර්ණ වෙන විදිහට හදනවා. හරි. එහෙම නොවන අවස්ථා තියෙනවා කියලයි ඔය අන්තිම වාක්‍යය සඳහන් කරේ. මේ තියෙන අන්තිම වාක්‍යය ආපහු කියලා බලන්න. එම නිසා මෙම පරමාණු වලට බන්ධන සෑදීමේදී බන්ධන සෑදීමේදී සංයුච්චා කවචයේ ඉලෙක්ට්‍රෝන 8කට වඩා වැඩියෙන් තබාගත හැකි වන අවස්ථා පවතී. හරි. උදාහරණයක් අපි කතා කරපු PCl5.
තබාගත හැකි වන අවස්ථා පවතී. හරි. ඔයාලට මේ සටහනට දීලා තියෙන උදාහරණ දෙකක් SO2 සහ SO3 මේ දෙකම ඉලෙක්ට්‍රෝන 8කට වඩා වැඩියෙන් තබා ගන්න අවස්ථාව. හරි. අපි අඳිමු මේවල අපි ලුයිස් විව් ඇඳේ නැහැ ඉලෙක්ට්‍රෝන 8කට වඩා වැඩියෙන් තබා ගන්න අවස්ථාව. අපි මේවල ලුයිස් විව් අඳිමු දැන්. මේ සටහනටම උදාහරණ දාගෙන ලුයිස් විව් දෙකක් අඳ ගන්න පල්ලෙහෙන්. මුලින්ම ගන්න SO2 මම ගොඩක් සවිස්තරාත්මකව පැහැදිලි කරන්නේ නැහැ. ඔයාලා ලුයිස් විව් දැන් අඳින්න දන්නවා. සල්ෆර් තියෙන 6 වෙනි කාණ්ඩේ සල්ෆර් වලින් 6යි ඉලෙක්ට්‍රෝන සංයුතික කවචයට. ඔක්සිජන් උත් 6 වෙනි කාණ්ඩේ මූල ද්‍රව්‍යයක්. එයාත් සංයුතික කවචයේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. ඔක්සිජන් වල ඔක්සිජන් පරමාණු දෙකක් නිසා ඒ වගේ දෙගුණයක් තියෙනවා. එතකොට 12යි. මුළු සංයුතික ඉලෙක්ට්‍රෝන කියන්නේ මේ 6 එකතු කිරීම 12 සමාන වෙන 18ක්. මධ්‍ය පරමාණු වෙන්න ඕනේ සල්ෆර් විද්‍යුත් ඍණතාවයෙන් අඩු පරමාණුව. එහෙනම් මධ්‍ය පරමාණු දාගත්තා. ඔක්සිජන් පරමාණු එහෙනම් තියෙන්න ඕනේ පර්යන්ත පරමාණු විදියට. එයාලා බන්ධන වලින් සම්බන්ධ කර එකවරටම මම ලුයිස් ටිත් ඉරිවිව් හේමේ අඳින්නේ. හරි. මේ බන්ධන දෙක සඳහා ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් වැය වුණා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 4ක් වැය වුණා. 4ක් වැය වුණා. එහෙනම් ඔක්කොම 18යි. ඒ 4ක් වැය වුණාම තව ඉතිරි 14ක්. ඒ 14 අපි යොදනවා ඉස්සල්ලාම 14 යොදනවා පර්යන්ත පරමාණු වලට. 1යි 2යි 3යි 6යිනේ. මෙතනත් මේ විදිහට 6ක් යොදන්න පුළුවන්. 6යි 12යි 12ක් යදුවා. 12ක් යදුවම තව ඉතිරි කීයක්ද? 2ක්. ඒ දෙක යොදන්න වෙන්නේ අපිට එන මධ්‍ය පරමාණුවට. හරි. දැන් මොකද කරන්නේ? විධිමත් ආරෝපණ සටහන් කරගන්න ඕනේ. සල්ෆෝල විධිමත් ආරෝපණය බලන්න. සල්ෆෝල විධිමත් ආරෝපණය මේ බන්ධනයේ තියෙන ඔයාලට ඉලෙක්ට්‍රෝන දෙකක්. මේ බන්ධනයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක්. මේ රතු පාට සීම වලට පේනවා ඇති. මේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙකක්. මම ඉලෙක්ට්‍රෝන දෙක සටහන් කරා. එහෙනම් සල්ෆර්ට පමණක් අයිති ඉලෙක්ට්‍රෝන කියන්නේ මෙන්න මෙයා. සල්ෆර් ළඟින්ම තියෙන ඉලෙක්ට්‍රෝන තමයි සල්ෆර්ට පමණක්. සල්ෆර් ළඟින්ම තියෙන ඉලෙක්ට්‍රෝන 4ක්. හරි. සල්ෆර් සංයුතික කවචය කීයද තියෙන්න ඕනේ? 6ක්. සාමාන්‍ය තියෙන 6ක්. සාමාන්‍ය කියන්නේ අනිවාර්යෙන් තියෙන නිදහස් පරමාණු අවස්ථාවේ 6යි. දැන් තියෙන කීයද? 4යි. දෙකක් අඩුයිනේ. දෙකක් 4 අඩුයි නම් ධන 2යි. පැහැදිලි ඇති. න්‍යාය විධිමත් ආරෝපණය ධන 2යි. ඔක්සිජන්ට පමණක් අයිති. ඒ කියන්නේ ඔක්සිජන් ළඟින්ම තියෙන ඉලෙක්ට්‍රෝන ගාන බලන්න. 7ක් තියෙනවා. එක සැර යුගල් තියෙනවා 1යි 2යි 3යි 6යි. මේ බන්ධනයෙන් ඉලෙක්ට්‍රෝනයක් ලැබෙනවා. බන්ධනයෙන් ඉලෙක්ට්‍රෝනයක් ලැබෙනවා. ඒත් එක 7යි. තියෙන්න ඕනේ 6 වෙනි කාණ්ඩේ නිසා 6යි. දැන් තියෙනවා 7ක්. එකක් වැඩිපුර තියෙනවා. එහෙනම් ඍණ 1යි. මෙයාගෙත් ඍණ 1යි. විධිමත් ආරෝපණ අපි සලකුණු කරගත්තා. ඒ ටික මම පැහැදිලිව සඳහන් කරන්නම්. මෙයාගේ ඍණ 1යි. මෙයාගේ ධන 2යි. මෙයාගේ ඍණ 1යි. විධිමත් ආරෝපණ අවම කරන්න ඕනේ ධන සහ ඍණ අතර ඉලෙක්ට්‍රෝන යුගලක් යෙදීමෙන් අපිට විධිමත් ආරෝපණ අවම කරන්න පුළුවන්. මේ ඉලෙක්ට්‍රෝන යුගල මෙතනට යෙදීමෙන් අපිට මේ ධන සහ ඍණ ආරෝපණයක් අවම කරන්න පුළුවන්. ඒ වගේම මේ ඉලෙක්ට්‍රෝනයක් මෙන් මේ ඍණ ආරෝපණයට මේ ධන දෙකෙන් එක ධන ආරෝපණයක්. මේ ඍණ ආරෝපණයට මේ ධන දෙක ආරෝපණයෙන් එක ධන ආරෝපණයක් වශයෙන් ධන ආරෝපණ දෙකම කැඩලා යනවා. එතකොට අපිට ලැබෙන ව්‍යුහය තමයි දැන් මෙයාගේ ඉතිරි එක සැර යුගල් 2යි. සල්ෆර්ගේ දැනට එක සැර යුගල තියෙනවා. එන්න මෙතන එක සැර යුගල තියෙනවා. මේ ධන දෙක දාපු නිසා ඔයාලට පේන්නේ නැහැ. හරි. එක සැර යුගලක් තියෙනවා. ඒ යුගල එහෙම තියෙද්දිම තමයි මේ ඉලෙක්ට්‍රෝන යුගලක් මෙතනට ආවා. මේ ඉලෙක්ට්‍රෝන යුගලක් මෙතනට ආවා.
ඒතර මේ ඉලෙක්ට්‍රෝන යුගල එහෙම තිබුණා. ඒ දෙක තමයි මේ දාලා තියෙන්නේ. හරි? ඒ දාලා තියෙන්නේ. දැන් බලමු SO2 වල ලුයිස් වී ඉවරයි මෙතනදී. විධිමත් ආරෝපණ අවම කරාට පස්සේ බලන්න සල්ෆර් වල සංයුක්ත කවචයේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද කියලා. මේ බලන්න මේ තමයි සල්ෆර් වල සංයුක්ත කවචයේ ඉලෙක්ට්‍රෝන. මේක ඇතුලේ බන්ධන 4ක් තියෙන ඉලෙක්ට්‍රෝන 8යි. එකසර යුගලක් තියෙනවා නම් ඉලෙක්ට්‍රෝන 10යි. අන්න අෂ්ටකයට වඩා වැඩියෙන් තියෙනවා. SO3. එනවා ලුයිස් වී ගොඩනැගීම ඔයාලා ඉඳ ගන්න ඕනේ. සටහන යටතේ ලියා ගන්න ඕනේ. මෙන්න මේ ලුයිස් වී පමණයි. හරි. SO3. දැන් සටහන ලියා ගනිද්දී දාගන්න උදාහරණ 1 තමයි SO3. ඒ දින SO3 නෙවෙයි SO2 මේ. ඒ විදිහටම අපිට අඳින්න පුළුවන් SO3 වලට SO3 වලට අඳුනොත් ඒකෙත් මධ්‍ය පරමාණුව සල්ෆර් SO3 වල සල්ෆර් වලින් 6යි ඔක්සිජන් 3ක් තියෙනවා ඔක්සිජන් 3න් 18යි ඔක්සිජන් පරමාණු 3ක් තියෙනවා ඔක්සිජන් පරමාණු 3න් 3 6 18යි ඔක්කොම තියෙනවා 24ක් 24ක් එහෙනම් සල්ෆර් SO3 වල සල්ෆර් තමයි මධ්‍ය පරමාණුව පර්යන්ත පරමාණු දාගත්තා 3ක් තියෙනවා මම බන්ධන දාලම පර්යන්ත පරමාණු සම්බන්ධ කරගත්තා එහෙනම් බන්ධන 3යි දැනට බන්ධන 3ට ඉලෙක්ට්‍රෝන 6යි 6ක් ගියාම තව ඉලෙක්ට්‍රෝන 18ක් ඉතිරි ඒවා අපි යොදන්නේ ඉස්සලම් පර්යන්ත පරමාණු වලට එකට 6 ගානේ 6 වරක් 3 18ම වැය වුණා 18ම වැය වුණා ඉතිරි නෑ ඉලෙක්ට්‍රෝන ඒ නිසා මධ්‍ය පරමාණුට යොදන්නේ නැහැ. දැන් මොකද්ද විධිමත් ආරෝපණ සලකුණු කරන්න ඕනේ. සටහන් කරගන්න ඕනේ. සල්ෆර්ගේ බලන සල්ෆර් ළඟින්ම තියෙන ඉලෙක්ට්‍රෝන 3යි. ඒ කියන්නේ සල්ෆර්ට පමණක් මේ බන්ධන 3ක් නේ තියෙන්නේ. බන්ධන 3න් එක ඉලෙක්ට්‍රෝනය ගන්න ඇති වෙන්නේ. සල්ෆර්ට පමණක්. සල්ෆර් ළඟින්ම තියෙන ඉලෙක්ට්‍රෝන 3යි. බන්ධන ඉලෙක්ට්‍රෝන මම එහෙම දැක්වුවොත් මේ ඉලෙක්ට්‍රෝන දෙකෙන් මේ එක ඉලෙක්ට්‍රෝනය සල්ෆර්ටයි ඉන්නේ. හරි. එහෙනම් සල්ෆර්ට ළඟින්ම තියෙන ඉලෙක්ට්‍රෝන ගාන 3යි. ඒ කියන්නේ සල්ෆර්ට පමණක් අයිති ඉලෙක්ට්‍රෝන තියෙන්නේ මෙතනදී 3යි. තියෙන්න ඕනේ කීයද? 6ක්. ඇයි? සල්ෆර් 6 වෙනි කාණ්ඩයේනේ. සංයුජා කවච ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. එහෙමනම් 3ක් අඩුයි. මෙයාගේ ඉන්නේ ධන 3. මම මේක කෙටියෙන් කියන්නේ. මම කලින් සවිස්තරාත්මක කරලා තියෙන්නේ. SO2 වල වගේම SO3 වලත් මෙයාගේ ඍණ 1යි ඔක්සිජන්ගේ මේ ඔක්සිජන්ගේ ඍණ 1යි මේ ඔක්සිජන්ගේ ඍණ 1යි. ඍණ 1යි. දැන් විධිමත් ආරෝපණ අවම කරන්න මම මොනවද කරන්නේ? ඔව් ධන සහ ඍණ ආරෝපණ අවම කරන්න මෙයාගෙන් ඉලෙක්ට්‍රෝන යුගලක් මට දාන්න පුළුවන් සල්ෆර් සහ ඔක්සිජන් අතරට. මේ ඉලෙක්ට්‍රෝන යුගල දාන්න පුළුවන් මෙතනට. බන්ධනයක් හදන්න. එතකොට මේ ධන ආරෝපණ ඍණ ආරෝපණය අයින් වෙනවා. මේ ධන 3න් ධන 1ක් අයින් වෙනවා. එතකොට මෙයා ධන 2 වෙනවා. ඊළඟට යට තියෙන ඔක්සිජන් පරමාණුටත් පුළුවන් ඉලෙක්ට්‍රෝන යුගලක් මෙයාට දාන්න. එතකොට මොකද වෙන්නේ? මේ ඍණ ආරෝපණය අයින් වෙනවා. දැම්මට පස්සේ විධිමත් ආරෝපණය ගන්න කරලා බලන්න. අපි එහෙම ගන්න කරලා පෙන්නුවා කලින් උදාහරණවලදී. ඊළඟට මේ ධන දෙකට මොකද වෙන්නේ? ධන 1 වෙනවා. ඒ විදිහටම මෙයාටත් පුළුවන් ඉලෙක්ට්‍රෝන යුගලක් මෙතනට දාන්න. මේ ඍණ ආරෝපණය කැපිලා යනවා. මේ ධන 1 බිඳුව වෙනවා. මේ විදිහට ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම නිසා හරි. මේ විදිහට ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම නිසා මොකද වෙන්නේ කියලා බලමු. සල්ෆර් වලට මෙතන ද්විත්ව බන්ධනයක් ලැබෙනවා. මෙයාගේ එකසර යුගල් 2යි ඉතිරි. මේකත් ද්විත්ව බන්ධනයක් බවට පත් වෙනවා. එකසර යුගල් 2ක් ඉතිරි. එකසර යුගල් 2ක් ඉතිරි මෙයාගේ. බලන්න සල්ෆර් වල සංයුජා කවචයේ තියෙනවා ඉලෙක්ට්‍රෝන 12ක්. හරි 8කට වඩා වැඩියෙන් තියෙන. මේ තමයි සල්ෆර් වල සංයුජා කවචයේ ඉලෙක්ට්‍රෝන. බන්ධන 6ක් තියෙනවනේ. එහෙනම් මේකේ තියෙන කොච්චරද ඉලෙක්ට්‍රෝන 12ක්.
8කට වඩා තියෙනවානේ. ඒ තමයි උදාහරණ දෙක. මේ උදාහරණ දෙකට අමතරව මම දැන් ඔයාලට මෙතනදී මම කරලා පෙන්නන්නේ විධිමත් ආරෝපණ අවම කිරීම. බය නැතුව විධිමත් ආරෝපණ අවම කරගෙන ගිහිල්ලා බිඳුව කරන්නේ ඔක්කොම. හරි. අපි බලමු තව අවස්ථාවක් අරගෙන මේ විදිහට විධිමත් ආරෝපණ අවම කරන්න පුළුවන්ද කියලා. හැම වෙලෙම. හරි. මම උදාහරණයක් වශයෙන් ගන්නවා. ඒ උදාහරණය කතා කරන කලින් ඒතර ඔයාලා SO3ට එකක් තමයි SO2 ලියාගත්තා උදාහරණයක් වශයෙන් ඊළඟට ඔයාලා ලියන්නේ SO3 කියලා දාලා ඊළඟ උදාහරණයට මේ view එක ගන්න. අඳින විදිය මේක අවශ්‍ය නැහැ. මේක අවශ්‍ය නැහැ. SO3 කියලා දාගන්න. ගොඩනගෙන විදිය ඔයාලා කට සටහන් කොලද කරන්න. ඔයාලා සටහන් ලියන කටිය එනවා නම් සටහනට එන්න ඕන විදිය මම කිව්වේ. විතර මෙතන කතා කරන්නේ ප්‍රධාන වශයෙන් ඉලෙක්ට්‍රෝන 8කට වඩා වැඩියෙන් තබා ගන්න අවස්ථා සඳහා උදාහරණ තමයි කතා කරේ. නමුත් මම මෙතනදී පොඩ්ඩක් මාතෘකාවෙන් චූටක් පිටට යනවා. මෙතනදී අපි එතනදී මම කතා කරන්න යන්නේ අපි මෙතනදී කතා කර විධිමත් ආරෝපණ අවම කිරීම සම්බන්ධව. විධිමත් ආරෝපණ අවම කිරීම කියලා කරා. ඒවලක් ක්‍රියාවලියක් කරගෙන ගියා අපි. මෙතනදී බය නැතුම හැම ඍණ ආරෝපණයෙම නැති කරගෙන ගියා මම. ඍණ ආරෝපණය නැති කරන්න ඉලෙක්ට්‍රෝනයක් දැන් මම ඉලෙක්ට්‍රෝන යුගල මේට දීලා ඍණ ආරෝපණය නැති කරා. එතකොට මේ ධන 3, ධන 2 වුණා, ධන 1 වුණා, බිඳුව වුණා. මේ විධිමත් ආරෝපණය අවම කිරීමේ ක්‍රියාවලිය බය නැතුව හැමතැනම කරන්න පුළුවන්ද කියලා ඒ බලන්න යන්නේ මේ. මේ මාතෘකාව අපි කතා කරන මාතෘකාවෙන් පොඩ්ඩක් බැහැර වීමක්. හරි? නැවත මම මාතෘකාවට එනවා. දැන් අපි කියපු ප්‍රශ්නේ පැහැදිලි ඇති. මෙතන SO3 වල අපි විධිමත් ආරෝපණ අවම කිරීමේ ක්‍රියාවලියක් කරන් යනවනේ. මේ ක්‍රියාවලිය හැම තැනකම බය නැතුව කරන්න පුළුවන්ද? මේ විදිහට විධිමත් ආරෝපණ ඉවර වෙනකල්ම අවම කරන්න පුළුවන්ද කියන එකයි බලන්න යන්නේ. තේරෙන්නේ නැති ප්‍රශ්නය. දැන් පිටුකට අපි මම ඉස්සලාම දැන් ආපහු කරනවා SO3 ගේ විධිමත් ආරෝපණ අවම කිරීමේ ක්‍රියාවලිය නැවතත් පැහැදිලිව. SO3 ලුයිස් විය ගොඩනැගීම මම ආපහු කරනවා. මෙතන අපි සංයුක්ත ඉලෙක්ට්‍රෝන 24ක් තියෙනවා කියලා අපි ගණනය කරගත්තා. මධ්‍ය පරමාණුව සල්ප ඉලෙක්ට්‍රෝන 6යි. දැන් බන්ධන තුනට ඉලෙක්ට්‍රෝන 6යි. තව දාන්න පුළුවන්. 6 ගානේ 18ක් 24යි පැහැදිලි කරා. ඉලෙක්ට්‍රෝන ඉවරයි මධ්‍ය පරමාණුවට දෙන්නේ නැහැ. විධිමත් ආරෝපණය ගණනය කරා. මෙයාගේ ඍණ 1යි. මෙයාගේ ධන 3යි. ඍණ 1යි ඍණ 1යි. එන්න මම කරන විධිමත් ආරෝපණ අවම කිරීමේ ක්‍රියාවලිය මේ ඍණ ආරෝපණය අවම කරන්න පුළුවන් මෙතනට දාලා එතකොට එනවා මෙතන ඔක්සිජන් ඍණ ආරෝපණය නැති වෙනවා. එකසර යුගල් දෙකක් ඉතිරි. මෙතනට දැන් ධන 3 ධන 2 වෙනවා. මෙයාලා එහෙම ඉන්නවා. මෙයාලගේ තාම අවම කරේ නෑ. මෙයාගේ ඍණ 1යි මෙයාගේ ඍණ 1යි. තවත් පුළුවන් අවම කිරීමේ ක්‍රියාවලිය දෙකටම කරගෙන යන්න. මේ ඍණ ආරෝපණයක් අවම කරන්න මට පුළුවන් මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන යුගලක් මෙතනට දාන්න. ඒතර මෙයාගේ ඍණ ආරෝපණය නැති වෙලා සල්පගේ ධන ආරෝපණයක් අවම වෙනවා. මෙයාගේ තිබිච්ච විදිය මම මේ විදියටම ලියනවා. මෙතන දෙත්ව බන්ධනයක් ආවා. හරි. මෙයාගේ ඍණ ආරෝපණය නැතුව ගියා. එකසර යුගල් 3ක් තිබ්බා. දැන් එකසර යුගල් 2යි. මෙයාගේ ඍණ ඒතර මෙතනදී ධන 1 වුණා. මෙතන තිබ්බු ධන 2 මේ ධන 2 ධන 1 වුණා. හරි. මෙයා තාම විධිමත් ආරෝපණය අවම කරගෙන නැහැ. කරේ නැහැ අපි. එයාගේ විධිමත් ආරෝපණය ඍණ 1 තාම තියෙනවා. දැන් අපිට ඉතින් ඍණ 1යි ධන 1යි. එයාගේ විධිමත් ආරෝපණයත් අපි වය නැතුව අවම කරනවා මේ විදිහට. සල්පගේ මේ පැත්ත හරි. මේකත් අවම කරලා ඉවරයි. මේ පැත්තත් දැන් මොකද කරන්නේ මම අවම කරා. ඒ කියන්නේ මේ එකසර යුගලක් මේ පැත්තට දානවා. දැම්මාම එකසර යුගල් දෙකයි ඉතිරි. ඍණ ආරෝපණ ධන ආරෝපණ කරනවා. ඒතර විධිමත් ආරෝපණ අවම කිරීමේ ක්‍රියාවලිය කියාගෙන ගියා. කරන් ගියාට පස්සේ අපි දැක්කා සල්ෆෝල සංයුක්ත කවච ඉලෙක්ට්‍රෝන අපිට ඇවිල්ලා තියෙනවා 12ක්. ප්‍රශ්නයක් නැහැ යටි ඉලෙක්ට්‍රෝන 12ක් තියාගන්නත් පුළුවන්. දැන් මම මේ වැඩේ මන්දින්න යන්නේ මම.
NO3- කියන එකනාගේ ලුයිස් ව්‍යුහ ගොඩනගන්නේ මම දැන් යන්නේ. ලුයිස් ව්‍යුහ ගොඩනගන්න යන්නේ. ඒතර අපි දන්නවා නයිට්‍රජන්ගෙන් ලැබෙනවා ඉලෙක්ට්‍රෝන 5ක් 5යි ඔක්සිජන් පරමාණුවකින් 6යි ඔක්සිජන් පරමාණු 3ක් තියෙනවා. එහෙනම් 3යි O වලින් ලැබෙනවා 18ක්. sorry 18ක් ඍණාරෝපණයක් තියෙනවා. ඍණාරෝපණය සඳහා ඍණාරෝපණයට එකක් දානවා. ඒතර ඉලෙක්ට්‍රෝන 5 එකතු කිරීම 6 18 එකතු කිරීම 1. ඔක්කොම එනවා 24යි. සංයුක්ත ඉලෙක්ට්‍රෝන තියෙනවා 24ක් එයාගේ. මේ තමයි මුළු සංයුක්ත ඉලෙක්ට්‍රෝන ගාන. මේ මුළු සංයුක්ත ඉලෙක්ට්‍රෝන ගාන NO3 වල තියෙන්න ඕනේ. හරි. NO3 වල මුළු සංයුක්ත ඉලෙක්ට්‍රෝන 24යි. මෙයාගේ මුළු සංයුක්ත ඉලෙක්ට්‍රෝන 24ක් තියෙනවා. දැන් මම යන්නේ සූදානම් වෙන්නේ NO3 වල ලුයිස් ව්‍යුහ ගොඩනගන්න. මධ්‍ය පරමාණු එයාලා දන්නවා කවුද එන්න ඕනේ? නයිට්‍රජන් ඉදිරියට තාම අර පරමාණුව ඔක්සිජන් පරමාණු තුන දැම්මා පර්යන්ත පරමාණු විදියට බන්ධන තුනකින් සම්බන්ධ කරා. මේ තියෙන බන්ධන තුනක්. බන්ධන තුනට ඉලෙක්ට්‍රෝන 6ක් ගියා. තව ඉලෙක්ට්‍රෝන 18ක් 18 පර්යන්ත පරමාණුට යන එක සැර යුගල් විදියට 6යි. මේ විදියට 6 6 යොදන්න පුළුවන්. එතකොට 18ම ඉවරයි. ඉතිරුන්නේ නැහැ. එතන 18ක් යදුවා. ඒ නිසා ඉතිරුනේ නැහැ බිඳුවයි. ඉතිරුණොත් තමයි මධ්‍ය පරමාණුට යදන්නේ. දැන් බලමු මෙයාලගේ විධිමත් ආරෝපණ සටහන් කරගමු. මේ විදිහට බලන්න නයිට්‍රජන්ට මෙතන බන්ධන තුනෙන් ඉලෙක්ට්‍රෝන 3ක් අයිති. නයිට්‍රජන්ට පමණක්. නැත්නම් නයිට්‍රජන් ළඟින්ම තියෙන ඉලෙක්ට්‍රෝන තියෙනවා 3ක්. එහෙනම් නයිට්‍රජන්ට පමණක් අයිති ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 3යි. නයිට්‍රජන් කීයද? පස්වෙනි කාණ්ඩේ 5ක් තියෙනවානේ. නයිට්‍රජන් ඇවිල්ලා පස්වෙනි කාණ්ඩේ නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන්න ඕනේ. දැන් තියෙන්නේ 3යි. දෙකක් අඩුයි. ඒ කියන්නේ ධන 2යි. නැත්නම් අර මම කියලා දීලා දැන් සමීකරණය දාලා ගණනය කරන්න ඒක දාලා ගණනය කරන්නත් පුළුවන්. මෙයාගේ විධිමත් ආරෝපණය ධන 2යි. ඒ විදිහේ ඔක්සිජන් ගණනය කරලා බලන්න ඍණ 1යි, මෙයාගේ ඍණ 1යි, මෙයාගේ ඍණ 1යි. හරියට මෙයා මෙතන ධන 2 හැරෙන්න නයිට්‍රජන්ගේ ධන 2 හැරෙන්න අනිත් ලක්ෂණ ඔක්කොම මේ SO3ට වගේ. මේ බලන්න SO3 ගෙත් එහෙම තමයි. SO3 ගේ මෙතන ධන 3යි සල්ෆෝල ධන 3යි වටේටම ඍණ 1 ඍණ 1 ඍණ 1. හරි. SO3 වල අපි මේ ඔක්සිජන් පරමාණු තුනේම ඍණාරෝපණ අවම කරගෙන ගියා බය නැතුව. දැන් ඒ වැඩි අපිට මෙතන කරන්න බැරිද කියලායි බලන්න යන්නේ පැහැදිලිව. මෙතනත් විධිමත් ආරෝපණ අවම කිරීමේ ක්‍රියාවලිය දිගටම කරගෙන යන්න පුළුවන්ද බැරිද කියන එකයි බලන්න යන්නේ. බලමු. පළවෙනි එක. මම දානවා මෙයාගෙන් දානවා මෙයාට ඕන පරමාණුවකින් පටන් ගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන යොගලක්. එතකොට මේ ඔක්සිජන් පරමාණුවේ ඍණාරෝපණය මේ තියෙන්නේ. මේ ඍණාරෝපණය මේ ධන දෙකෙන් ධන එක ආරෝපණයක් කැපිලා යනවා. කලින් විදියමයි. එතකොට අපිට එන ව්‍යුහය තමයි එතන ද්විත්ව බන්ධනයක් එනවා. එක්සර යුගල් 3ක් තිබ්බා. දැන් තියෙන එක්සර යුගල් 2යි. ඍණාරෝපණය කැපිලා ගියා. මෙයාලගේ තාම අවම කරේ නෑ මම. මෙයාගේ ඍණ එකක් තියෙනවා. මෙයාගේ අවම කරේත් නෑ. මෙයාගේ ඍණ එකක් තියෙනවා. මෙතන දැන් තියෙන්නේ ධන 1යි. කලින් ධන 2නේ තිබ්බේ. දැන් ධන 1යි. දැන් SO3 ගේ අපි කරේ මොකද්ද? ඊළඟට තවත් අවම කරා. ඍණාරෝපණයක් මෙයාට දානවා. දාලා මේ වැඩේ කරන්න බැරිද? මොකද්ද? දැන් මාම ලැබෙන ව්‍යුහය තමයි මේ අඳින්නා මෙතන. මෙතන ද්විත්ව බන්ධනය තියෙනවා. දැන් මොකද කරන්න යන්නේ මම? තව ඉලෙක්ට්‍රෝන යුගලක් දාන්න යන්නේ. මේ ඍණාරෝපණය අවම කරන්න. හරි? මොකද්ද වෙන්නේ කියලා බලමු. ඒතර ඍණාරෝපණය අවම වුණා. මෙතන ඍණාරෝපණය තාම තියෙනවා. හරි? මෙතන තිබු ධන ආරෝපණය මෙතනට එද්දි නෑ. හරි? මෙතනට එද්දි නෑ. අවම කරා. තවදුරටත් ආරෝපණ අවම කරන්න නෑ. ඍණ එක තියෙනවා. හරි? මේ වැඩේ කරන්න බැරිද? බෑ. දැන් බලන්න මේ වැඩේ කරාම මොකද වෙලා තියෙන්නේ කියලා. මේ වැඩේ කරාම නයිට්‍රජන්ගේ සංයුචා කවචයට අයිති ඉලෙක්ට්‍රෝන තමයි මේ බන්ධන 5ක් තියෙනවා. මෙතන තනි බන්ධනයයි, මෙතන ද්විත්ව බන්ධනයයි, ද්විත්ව බන්ධනයයි. බන්ධන 5ක් තියෙනවා. එහෙනම් නයිට්‍රජන්ගේ සංයුචා ඉලෙක්ට්‍රෝන ගන්න එක බැලුවොත් 10ක් එනවා.
කීයක්ද නයිට්‍රජන් සංයුක්ත ඉලෙක්ට්‍රෝන? නයිට්‍රජන්ගේ සංයුක්ත ඉලෙක්ට්‍රෝන එනවා 10ක්. මොකෝ වෙන්නේ? මේක වෙන්න බෑ. හේතුව නයිට්‍රජන් ඇවිල්ලා දෙවෙනි ආවර්තයේ මූල ද්‍රව්‍යයක්. මෙයා දෙවෙනි ආවර්තයේ මූල ද්‍රව්‍යයක්. මෙයාගේ තියෙන්නේ 2s සහ 2p කියන කාක්ෂික පමණයි. හරි. මේ කාක්ෂික දෙකේ උපරිම තියාගන්න පුළුවන් කියලා අපි කලින් පැහැදිලි කරා 8යි තියාගන්න පුළුවන්. 8යි තියාගන්න පුළුවන්. එහෙනම් 10ක් තියාගන්න බෑ. මේ වැඩේ කරන්න බෑ. ඒ කියන්නේ මෙතනදී අපි ආරෝපණය අවම කිරවන්නේ රවුදරට. හරි. මෙන්න සහ මෙතන දිත්ව බන්ධනයක් ගත්තානේ. මේ වැඩේ කරන්න බෑ කියන එකයි කියන්නේ. එහෙනම් මේ ආරෝපණ අවම කිරීමේ ක්‍රියාවලිය අර SO3 වල වගේ බය නැතුව දිගටම කරගෙන යන්න බෑ. හේතුව මොකද්ද? මෙයා ඇවිල්ලා නයිට්‍රජන්. දෙවන ආවර්තයේ මූල ද්‍රව්‍යය. දෙවන ආවර්තයේ මූල ද්‍රව්‍යයකට පරිම තියාගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 8යි. ඒ නිසා මෙතනට ගියපු මේ පියවර අවසාන මේ පියවරට යන්න බෑ. පැහැදිලි ඇති. එහෙනම් SO3 වල මම අර බය නැතුව දිගටම විධිමත් ආරෝපණ අවම කිරීමේ ක්‍රියාවලිය දිගටම කරගෙන ගියා. SO3 වල විධිමත් ආරෝපණ අවම කිරීමේ ක්‍රියාවලිය මම දිගටම කරගෙන ගියා. මේ ඍණ ආරෝපණය අවම කරන්න මේ ඉලෙක්ට්‍රෝන යුගල මෙතනට දැම්මා 10ලා මේ ඍණ ආරෝපණය මෙතනට එද්දි නෑ මෙයා ධන දෙක වුණා ඊට පස්සේ මොකද කරේ ඊට පස්සෙත් අපි දිගටම ඍණ විධිමත් ආරෝපණ අවම කිරීමේ ක්‍රියාවලිය කරගෙන ගියා මේ ඍණ ආරෝපණය අවම කරන්න මෙතන ඉලෙක්ට්‍රෝන යුගලක් දුන්නා දීලා මෙයාව දිත්ව බන්ධන කරා මෙතන ආරෝපණය ධන එක වුණා. දැන් මෙයාගේ මෙතන විතරයි ඍණ එකක් ඉතිරි. ඒකට ඉලෙක්ට්‍රෝන යුගලක් මෙහෙට දුන්නා. දුන්නාම මෙතනට දිත්ව බන්ධනයක් ආවා. මෙතන තිබු ඍණ එකට මේ ධන එක කැපිලා ගියා. දැන් ආරෝපණ නැහැ. බය නැතුව විධිමත් ආරෝපණයේ ආරම්භ කිරීමේ ක්‍රියාවලිය ඉදිකරම කරගෙන ආවා. මෙතන තිබු ධන තුන දැන් නැහැ. මේ තුන් දෙනාටම තිබු ඍණ ආරෝපණක් දැන් නැහැ ආරම්භයේදී. විධිමත් ආරෝපණ සම්පූර්ණව 0 කරලාම දැම්මා. හරි. මේ වැඩේ කරන්න පුළුවන් උන්නේ එහෙම කරාට පස්සේ බලන්න සල්ප වල තියෙනවා ඉලෙක්ට්‍රෝන 12ක් ප්‍රශ්නයක් නැහැ සල්ප වලට මේ වැඩේ කරන්න පුළුවන් ඇයි සල්ප ඇවිල්ලා තුන්වෙනි ආවර්තයේ තුන්වෙනි ආවර්තයේ නිසා එයාගේ තියෙනවා 3s තියෙනවා 3p සහ 3d මෙන්න මේ කාක්ෂික වල ඉලෙක්ට්‍රෝන 18ක් වෙනකල් තියාගන්න පුළුවන් නිසා මෙයාට මේ වැඩේ අවම කිරීමේ වැඩේ විධිමත් ආරෝපණය අවම කිරීමේ ක්‍රියාවලිය දිගටම කරගෙන යන්න පුළුවන් වුණා. නමුත් නයිට්‍රජන්ගේ අපිට එහෙම බැරි වුණා. හේතුව හරි නයිට්‍රජන්ට නයිට්‍රජන්ගේ මෙන්න මේ පියවර අපිට කරන්න බෑ. හේතුව නයිට්‍රජන්ගේ මෙතන මම ක්ලියර් කරලා දෙන්නම්. නයිට්‍රජන්ගේ මේ ඍණ මේ ඉලෙක්ට්‍රෝන දැම්ම මෙතනට අපි දාලා මෙතන දිත්ව බන්ධනයක් ගත්තා. ඒකට මේ තිබු ඍණ ආරෝපණය අවශ්‍ය මත තිබු ඍණ ආරෝපණය නැති වෙලා නයිට්‍රජන් මත තිබු ධන දෙක ධන එක වුණා. නමුත් මේ ඍණ ආරෝපණය අවම කරන්න ඕනේ කියලා අපිට ඊළඟ පියවරට යන්න බැරි වුණා. අපි කරලා බැලුවා. ගිහලා අපි මේක මෙහෙම ඇඳට මෙතන දිත්ව බන්ධනයක් ගත්තට රූප සටහනක් අපි මෙහෙම ඇඳට ඒක පවතින්නේ නැහැ. හේතුව මෙතන නයිට්‍රජන්ගේ දැන් එනවා සංයුක්ත ඉලෙක්ට්‍රෝන 10ක්. නයිට්‍රජන්ට සංයුක්ත ඉලෙක්ට්‍රෝන 10ක් තියාගන්න බෑ කිව්වා. ඇයි? n ගේ අන්තිමට තියෙන්නේ 2s2 සහ 2p 2s සහ 2p පමණයි. මේ නිසා මෙයාට නයිට්‍රජන්ට ඉලෙක්ට්‍රෝන 8කට වඩා යන්න බෑ. ඒ නිසා නයිට්‍රජන්ට මේ අවස්ථාවට යන්න බෑ. එහෙමනම් අපිට මේ විධිමත් ආරෝපණ අවම කිරීමේ ක්‍රියාවලිය සෑම තැනකම කරන්න බෑ. හරි? ඒක කරන්න පුළුවන්. එහෙම කරන්න නම් අපිට යාට ඉලෙක්ට්‍රෝන 8කට වඩා වැඩි තබා ගන්න පුළුවන් වෙන්න ඕනේ. 8ක් වෙනකල් අවම කිරීම අපිට මෙතනට කරන්න පුළුවන්. 8ක් වෙනකල් අවම කිරීම අපි මෙයාගේ කරා. 8කට වඩා
සංයුක්ත කවචයටකට වඩා තබා ගන්න අවස්ථාවට යන්න බැරි වුණා. හේතුව තමයි මෙයාගේ සංයුක්ත කවචය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මෙන්න මේ විදිය වෙන හින්දා. මේකේදී ඉලෙක්ට්‍රෝන පරිම 8යි තියාගන්න පුළුවන්. එහෙනම් SO3 වලදී විධිමත් ආරෝපණය අවම කිරීමේ ක්‍රියාවලිය කරගෙන ගියාට දිගටම NO3 වල අපිට ඒක කරගෙන යන්න බැරි වුණා දිගටම. මේ මොකද එහෙනම් දෙවන ආවර්තයේ සහ තුන්වෙනි ආවර්තයේ කියන කතන්දරය නිසා. ඒක පැහැදිලි ඇති. ඒක මෙතනදී අපි අවධානය ලක් කළ යුතුයි. නමුත් අපි කතා කරපු මාතෘකාව ඒක නෙවෙයි. අපි කතා කරේ අෂ්ටක නීතියෙන් බැහැරවන අවස්ථාවයි අපි කතා කරේ. ඒ සඳහා කතා කරපු පළවෙනි උදාහරණය තමයි ඉලෙක්ට්‍රෝන 8කට වඩා වැඩියෙන් තබා ගන්න අවස්ථාව ගැන කතා කරේ. ඒ සඳහා SO3 SO2 සහ SO3 වල විභජන නැගුවා. මේ අවස්ථා දෙකේදීම අපි දැක්කා සල්පවල මේකේ දෙකේම සල්පවල ඉලෙක්ට්‍රෝන අෂ්ටකය ඉක්මව යනවා අපි දැක්කා. ඒ ඉක්මව යන්න පුළුවන් කියලා අපි කිව්වා. හේතුව එයාගේ 3s 3p අමතරව 3d තියෙන හින්දා. මේ කාරණේ සම්බන්ධ අපි දැන් පැහැදිලි කිරීම කරේ. අර SO3 සහ NO3 ගැන කතා කරේ අමතර කරුණක් විදියට. අපි නැවත මාතෘකාව යනවා. මොකද්ද? අෂ්ටක නීතියෙන් බැහැරවන අවස්ථාව ගැන. ඒකේදී එක තමයි ඉලෙක්ට්‍රෝන 8කට වඩා වැඩියෙන් තබා ගන්න අවස්ථාව ගැනයි අපි කතා කරේ. හරි. දැන් ලියාගන්න මේ සටහන SO2 සහ SO3 වල ලුයිස් වී ඇඳගත්තානේ. ඇඳගත්තට පස්සේ මේ සටහන ඔය ලියාගන්න සටහන පුතේ සටහන ලියන කට්ටිය. මම සටහන කියවනවා. අපි කලින් ඇඳා SO2 සහ SO3 වල ලුයිස් වී හොය. දෙක. ඒ ගොඩනගන ආකාරයට කටු සටහන් අවශ්‍ය නැහැ. කෙලින්ම SO2 SO3 වල ලුයිස් වී ඇඳගත්තා. ඇඳ ගැනීමෙන් පස්සේ මේ සටහන ලියා ගන්න ඕනේ අවශ්‍ය කට්ටිය. බලන්න මේ සටහනේ කොහොමද තියෙන්නේ කියලා. SO2 හා SO3 අණුවල වූ සල්ප පරමාණු ආශ්‍රිත සංයුක්ත කවච ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 8 ඉක්මවා ඇත. එතනේ අපි SO2 වල දැක්කා SO3 වල දැක්කා ලුයිස් වී ඇඳලා බැලුවොත් සල්ප වල 8කට වඩා තියෙනවා. හරි. මේක හේතුව සල්ප පරමාණුවේ සංයුක්ත කවචය ආශ්‍රිතව D උපශක්ති මට්ටම් පවතින බැවින්. දැක්කද? බැවින්. D උපශක්ති මට්ටම් කියන්නේ D කාක්ෂික. සංයුක්ත කවචයේ ඉලෙක්ට්‍රෝන 18ක් දක්වා පවත්වා ගැනීමට හැකියවීමයි. එයාලට 10ක් නෙවෙයි අපි දැක්ක SO3 වල නම් 10යි තියාගත්තේ. SO2 වල. SO3 වල නම් 12යි. 12ක් නෙවෙයි 18 වෙනකල්ම තියාගන්න පුළුවන් ඕනනම්. SO3 වල තියාගන්නේ 12යි. 12යි තියාගන්න උනේ යාට. නමුත් 18ක් දක්වාම මෙයාලට තියාගන්න පුළුවන්. මම ආපහු කියවනවා. SO3 හා SO2 අණුවල වූ සල්ප පරමාණු ආශ්‍රිත සංයුජත කවච ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 8 ඉක්මවා ඇත. 8 ඉක්මවානේ. මේකට හේතුව තමයි සල්ප පරමාණුවේ සංයුජත කවච ආශ්‍රිතව D උපශක්තිය මට්ටම පවතින බැවින්. ඒ කියන්නේ D කාක්ෂික පවතින බැවින්. සංයුජත කවචයේ ඉලෙක්ට්‍රෝන 18ක් දක්වා පවත්වා ගැනීමට හැකියවීමයි. හරි. කියවන්න ඊළඟ කරුණ. මේ බල ඊළඟ කරුණ. මේක ඊටම වැදගත්. මෙම මූලද්‍රව්‍ය අෂ්ටකයේ ඉක්මවන්නේ බන්ධන සෑදීමට දීකාක්ෂික සහභාගී කරවා ගැනීම නිසාය. අපි දැක්කනේ SO3 සහ SO2 වලදී අෂ්ටකයේ ඉක්මවුවා. අෂ්ටකයේ ඉක්මවන්න පුළුවන් උනේ දීකාක්ෂික තියෙන හින්දා. හරි? දීකාක්ෂික තියෙන හින්දා. හරි? 3s 3s 3p විතරක්ම තිබ්බේ. මෙයාට පුළුවන් උපරිම 8යි තියාගන්න. එහෙනම් මේක 3d තිබ්බා. d කාක්ෂික තියෙන නිසා තමයි මෙයාලට 8කට වඩා තියාගන්න පුළුවන්. ඒ කියන්නේ බන්ධන හදන්න d කාක්ෂික සහභාගී කරනවා. d කාක්ෂික සහභාගී කරන නිසා තමයි
ඉලෙක්ට්‍රෝන 8කට වඩා තියාගන්න පුළුවන්. හරිද? ඒකයි ඒක කිව්වේ. එහෙනම් දීකාක්ෂික සහභාගී කරගත්තොත් තමයි ඉලෙක්ට්‍රෝන 8කට වඩා තියාගන්නේ. අපගෙන මෙම මූල sorry මෙම මූල ද්‍රව්‍ය අෂ්ටක ඉක්මවන්නේ බන්ධන සෑදීමට දීකාක්ෂික සහභාගී කරවා ගැනීම නිසාය. එහෙනම් අෂ්ටකේ සම්බන්ධ කරන දීකාක්ෂික සහභාගී කරොත් තමයි අෂ්ටකේ පයින්නේ. අෂ්ටකයට වඩා වැඩිපුර තියෙන්නේ. එහෙනම් දීකාක්ෂික සහභාගී කරගත්තේ නැත්නම් අෂ්ටකයට වඩා වැඩියෙන් තියාගන්නේ නැහැ. තේරුණාද? මේ දීකාක්ෂික සහභාගී කරොත් තමයි 8කට වඩා වැඩියෙන් තියාගන්නේ. දීකාක්ෂික සහභාගී කරගන්නේ නැතුව, දීකාක්ෂික නැතුව 3s සහ 3p කාක්ෂික විතරක් තබා ගත්තොත් කීය දෙන්නේ? 8යි. අන්න ඒ අවස්ථාව තමයි මේ ඊළඟට කියන්නේ. කෙසේ වුවද එවැනි පරමාණු හරිද? බන්ධන සෑදීම සඳහා දීකාක්ෂික භාවිතය සෑම විටම සිදු නොවේ. හරි? සෑම විටම සිදු නොවේලු. මේ කට්ටිය දීකාක්ෂික සහභාගී කර ගැනීම සෑම විටම සිදු කරන්නේ නැල්ලු. දීකාක්ෂික සහභාගී කරොත් තමයි 8කට වඩා තියෙන්නේ. දීකාක්ෂික සහභාගී කරාවේ නැත්නම් මේ කාක්ෂික පමණක් සහභාගී කරා නම් මෙයාලට තියෙන්නේ කීයද? 8යි. ඒක තමයි මේ කියලා තියෙන අන්තිමට. කෙසේ වුවද එවැනි පරමාණු බන්ධන සෑදීම සඳහා දීකාක්ෂික භාවිතය සෑම විටම සිදු නොවේ. උදාහරණ තමයි මේ තියෙන්නේ කවුද? H2S. එන්න මේ H2S ඇවිල්ලා දීකාක්ෂික සහභාගී කරවගන්නේ නැහැ. දීකාක්ෂික සහභාගී කරගන්නේ නැහැ කියන්නේ කාව සහභාගී කරගන්නේ? 3s සහ 3p කාක්ෂික විතරයි. එහෙනම් 8යි. හරි? අපි බලමු දැන් ඒක. H2S වල හයිඩ්‍රජන් ගෙන් එකයි හයිඩ්‍රජන් පරමාණු දෙකක් නම් ඉලෙක්ට්‍රෝන දෙකයි සල්ෆර් 6 වෙනි කාණ්ඩේ එහෙනම් ඉලෙක්ට්‍රෝන 6යි ඔක්කොම ඉලෙක්ට්‍රෝන 8යි සංයුක්ත ඉලෙක්ට්‍රෝන ගාන මෙයාගේ 8යි මධ්‍ය පරමාණු හයිඩ්‍රජන් වෙන්න බෑ කියලා අපි කිව්වා හයිඩ්‍රජන් හෝ ක්ලෝරින් වෙන්නේ නැහැ එහෙනම් මධ්‍ය පරමාණු වෙන්න ඕනේ සල්ෆර් මෙතන විද්‍යුත් ඍණතාව සලකා බලන්නේ නැහැ එතකොට එහෙනම් සල්ෆර් මෙයාගේ පර්යන්ත පරමාණු විදිහට හයිඩ්‍රජන් සම්බන්ධ කරා බන්ධන දෙකයි සල්ෆර් වටේ මේ සල්ෆර් වටා තියෙන බන්ධන දෙකක් ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 4යි මේකෙන් 4ක් අඩු කරාම තව ඉලෙක්ට්‍රෝන 4ක් ඉතිරි මේක පර්යන්ත පරමාණුට යොදන්න බෑ පර්යන්ත පරමාණු හැවිලා හයිඩ්‍රජන් හයිඩ්‍රජන්ට පුළුවන් ඉලෙක්ට්‍රෝන දෙකක් තියාගන්න විතරයි දැන්ට බන්ධනයක් හදලා තියෙන්නේ එතන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා හරි එහෙනම් මේ ඉලෙක්ට්‍රෝන 4 මේ ඉලෙක්ට්‍රෝන 4 පර්යන්ත පරමාණුට දාන්න බෑ එකසර වේගල වශයෙන් දාන්න වෙන්නේ එකසර මධ්‍ය පරමාණුවට මෙයාගේ බලන්න සල්ෆර් වල තියෙන්නේ සල්ෆර් වල දැන් තියෙන්නේ ඉලෙක්ට්‍රෝන 8යි සංයුක්ත ඉලෙක්ට්‍රෝන 8යි මේ තියෙන සල්ෆර් වල ඉලෙක්ට්‍රෝන සංයුක්ත ඉලෙක්ට්‍රෝන 8යි එකසර යුගල් දෙකයි බන්ධන දෙකයි සංයුක්ත ඉලෙක්ට්‍රෝන 8යි දැන් මෙතන බලන්න සල්ෆර් ඇවිල්ලා අෂ්ටක ඉක්මවලා නැහැ හේතුව ඇයි මෙන්න මේ දීකාක්ෂික සහභාගී කරගෙන නැහැ. දීකාක්ෂික භාවිතය සෑම විටම සිදු නොවේ. මෙන්න එක අවස්ථාවක්. සිදු වුණා නම් නේද? මෙතන සහභාගී කරලා තියෙන්නේ 3s සහ 3p පමණයි. හරි. අපි බලමු නිකන් මේ මාතෘකාවෙන් පොඩ්ඩක් පිට මෙතන 3s සහ 3p කාක්ෂිකද සහභාගී කරගෙන තියෙන්නේ කියලා. මෙතන මේ කතා කරන්න යන්නේ දැන් කතා කරන මාතෘකාවට පොඩ්ඩක් පිට. හරි. එතන මෙතන සටහනට එන්නේ නැහැ මේවා. මේ කතාව දැන් ඔයාලට පුළුවන් මේ සටහන ලියාගෙන උදාහරණ කියලා දාලා මේ H2S වැඳ ගන්න. හරි H2S වැඳ ගන්න. එතකොට මේ සටහන සම්පූර්ණයි. දැන් කතා කරන්න යන එක මේකට අදාළ වෙන්නේ නැහැ. මේ පාඩමට අදාළ වෙන්නේ නැහැ.
අමතර පැහැදිලි කිරීමක් කරන්න යන්නේ මේ. මොකද්ද පැහැදිලි කිරීම? මේ සල්ෆර් H2S වලදී සල්ෆර් වල ඉලෙක්ට්‍රෝන අෂ්ටක ඉක්මවලා නැහැ. මෙයාගේ ඇවිල්ලා තියෙන ඉලෙක්ට්‍රෝන 8යි. ඒ කියන්නේ අපි කිව්වේ ඩීකාක්ෂික සහභාගී කරගෙන නැහැ. එහෙනම් මෙයා සහභාගී කරලා තියෙන්නේ 3S සහ 3P පමණයි. 3P පමණයි. 3 ඩීකාක්ෂික සහභාගී කරගෙන නැහැ මෙයා. බලමු මෙයා 3S සහ 3P කාක්ෂික විතරද සහභාගී කරගත්තේ කියලා. ඒක බලන්න යන්නේ. මේක අමතර කරුණක්. මම ලියන සල්ෆර්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. S2 එක P6 සල්ෆෝල 16යි පරමාණු ක්‍රමාංකය. සල්ෆෝල 16යි පරමාණු ක්‍රමාංකය. එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියුවා මම. ඒතර මෙයාගේ බන්ධන සාධන සහභාගී කරවන්නේ මේ අවසන් ශක්තිය මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන. ඒ කියන්නේ S සහ P කාක්ෂික වල තියෙන ඉලෙක්ට්‍රෝන තමයි බන්ධන සාධන සහභාගී කරගන්නේ. ඒතර මෙයාලගේ 3S වල මේ තියෙන 3S කාක්ෂිකය ඒකේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. P කාක්ෂික තියෙන්නේ 3ක් තියෙනවා. P කාක්ෂික 3ක්. ඒ පරමාණු කුලියට දේවල් ඉගෙන ගන්න ඇති. මේ P කාක්ෂික 3 ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. ඉස්සලාම එක දැම්මා ඉලෙක්ට්‍රෝන 4යි. ඔන්න සංයුජා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 6. කාක්ෂික වලින් මම දැක්කුවා. හරි. මම මෙතන ඔයාලට මෙයාගේ තිත් කතිර සටහන ඉදිරියෙන් H2S වල ලුයිස් තිත් සටහනක් නදින්න. රතු පාට එක පේනවා ඇති. වෙන නැත්නම් වෙන පාටක් දාන්නම්. මෙතන කොළ පාට තිතක් සහ මේ කහ පාටින් දැක්වෙන්නේ සල්ෆර්ගේ ඉලෙක්ට්‍රෝන, කොළ පාටින් දැක්වෙන්නේ හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන. හරි? කොළ පාටින් දැක්වෙන්නේ හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන. එතන මේ තියෙන්නේ සල්ෆර් සහ හයිඩ්‍රජන් හවුලේ තබාගත්තු ඉලෙක්ට්‍රෝන යුගල. එකක් හයිඩ්‍රජන්ගේ අනිත් එක සල්ෆර්ගේ. මේ ඉලෙක්ට්‍රෝන යුගලෙන් තමයි මේ බන්ධනය හැදිලා තියෙන්නේ. මේ තියෙන්නේ මේ බන්ධනය H2S ගේ. එහෙනම් මේ බන්ධනය හදන්න මේ සල්ෆර්ගේ ඉලෙක්ට්‍රෝනයක් සහභාගී කරලා තියෙනවා. මේ තියෙන්නේ සල්ෆර්ගේ ඉලෙක්ට්‍රෝනය සහ හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝනයකුත් දාලා තියෙනවා. ඒ බන්ධනය හදන්න. දෙන්නා ඉලෙක්ට්‍රෝන දෙන්නම ඉලෙක්ට්‍රෝනේ දාලා හවුලේ තියාගෙන තමයි මේ බන්ධන සාදලා තියෙන්නේ. බන්ධනේ සාදලා තියෙන්නේ. හරි. එතකොට මේ සල්ෆර්ගේ තියෙන ඉලෙක්ට්‍රෝන 6ක් සංයුජා කවචයේ. ඒ 6 තමයි මේ තියෙන්නේ. සංයුජා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 6 තමයි මේ තියෙන්නේ. එකසර යුගල් දෙකක් තියෙනවා. 1යි 2යි. ඒ කියන්නේ යුගල වූ ඉලෙක්ට්‍රෝන. මේ තියෙන එකසර යුගල් දෙක. කියලා ගන්න පුළුවන්. එතන මුහුණුකරණයක් තියෙනවා. මුහුණුකරණ නැතුව මම කතා කරන්නේ. හරි? දල වශයෙන් හයිඩ්‍රජන් වල මෙයාලගේ ඉලෙක්ට්‍රෝන සහභාගීත්වය. හරි? මුහුණුකරණයක් තියෙනවා. මේ මුහුණුකරණ නැතුව කතා කරන්නේ. මේ තියෙන එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන මේ එකසර යුගල් දෙක. මේ තියෙන වියුක්ම ඉලෙක්ට්‍රෝන දෙක. මේ තියෙන තනි ඉලෙක්ට්‍රෝන දෙකක්. ඒ ඉලෙක්ට්‍රෝන දෙකක් කියලා සලකන්න පුළුවන්. මෙහෙම. එහෙනම් මේ ඉලෙක්ට්‍රෝනය හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝනයක් සමග බන්ධනයක් හදලා තියෙනවා. එහෙනම් මේ එක ඉලෙක්ට්‍රෝනයක් හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝනයක් සමග බන්ධනයක් හදන්න ඕනේ. මේ ඉලෙක්ට්‍රෝනයක් තවත් හයිඩ්‍රජන් එක ඉලෙක්ට්‍රෝනයක් සමග බන්ධනයක් හදන්න ඕනේ. පැහැදිලිද? කොට මම මේ වැඩේ
එතකොට සල්පගේ සංයුක්ත ඉලෙක්ට්‍රෝන මේ තියෙන්නේ මෙයා මේ වියුක්ම ඉලෙක්ට්‍රෝනය හයිඩ්‍රජන් පරමාණුවක වියුක්ම ඉලෙක්ට්‍රෝනයක් සමග බන්ධනයක් හදාගත්තා. හරි. හයිඩ්‍රජන් ඇවිල්ලා 1s හයිඩ්‍රජන් ඇවිල්ලා 1s1 1s1 කියන්නේ මෙයාගේ එක ඉලෙක්ට්‍රෝනය තියෙන එක ශක්තිය මට්ටමයි s කාක්ෂියක ඉලෙක්ට්‍රෝනයයි. ඒක තමයි මේ දැක්වෙන්නේ. මෙයාගේ තවත් හයිඩ්‍රජන් පරමාණුවක තියෙන S කාක්ෂියකේ තියෙන වියුක්ම ඉලෙක්ට්‍රෝනය සමග මේ බන්ධනයක් සදාගන්නවා. මම ඉලක්කෙන් දක්වලා තියෙන ඉලෙක්ට්‍රෝන සහභාගීත්වය ඉලෙක්ට්‍රෝන අතිචාදනය. මේ වියුක්ම ඉලෙක්ට්‍රෝන සහිත කාක්ෂිකය මෙයත් එක්ක කාක්ෂිකයත් එක්ක අතිචාදනය ලක බන්ධනයක් හැදුවා. මේ සල්පගේ P කාක්ෂිකයේ තියෙන වියුක්ම ඉලෙක්ට්‍රෝනයක් 1s හයිඩ්‍රජන්ගේ 1s එකත් එක්ක අතිචාදනයෙන් තව බන්ධනයක් හැදුවා. බන්ධන දෙකක්. ඒතර මේ බන්ධන දෙකම හදන්න හරිද? සල්පවල මෙන්න මේ P කාක්ෂිකයේ තියෙන වියුක්ම ඉලෙක්ට්‍රෝන තමයි සහභාගී කරලා තියෙන්නේ. මේ තියෙන්නේ P කාක්ෂිකයේ තියෙන වියුක්ම ඉලෙක්ට්‍රෝන පමණයි. D කාක්ෂිකවල D කාක්ෂික සහභාගී කරවගෙන නැහැ. හරි? D කාක්ෂික සහභාගී කරගෙන නැහැ. P කාක්ෂික පමණයි. P කාක්ෂික පමණක් සහභාගී කරගත්තු නිසා දැන් මෙයාගේ ඉලෙක්ට්‍රෝන ඔක්කොම සංයුක්තකවච ඉලෙක්ට්‍රෝන කොච්චර තියෙනවද? කලින් තිබ්බ 6ක් මේ තමයි සංයුක්තකවච සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන ගාන. කීයද? 8යි. ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාව. හරි. ඉහත තිත්තිරි සටහනේ ඔයාලට දක්වලා තියෙන කොළ පාටින් දක්වලා තියෙනවා මේ තිත් සටහනේ ලුයිස් තිත් සටහනේ ස්ටුවර්ට් ලුයිස් තිත් සටහනේ කොළ පාටින් දක්වලා තියෙන්නේ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝනය. ඒ කියන්නේ මෙන්න මේක තමයි හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝනය. කොළ පාටින් දක්වලා තියෙනවා. මෙතනත් ඔයාලට කොළ පාටින් දක්වලා තියෙනවා හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝනය. එහෙනම් මෙතන H2S වලදී සහසංගය බන්ධන හදන්න D කාක්ෂික සහභාගී කරගෙන නැහැ. D කාක්ෂික සහභාගී කරගෙන නැහැ. P කාක්ෂික පමණයි සහභාගී කරලා තියෙන්නේ. සහභාගී කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ සංයෝජිත ඉලෙක්ට්‍රෝන සඳහා සහභාගී වෙලා තියෙන්නේ තුන්වෙනි ශක්ති මට්ටමේ 3s සහ 3p කියන ඉලෙක්ට්‍රෝන පමණයි බන්ධන සෑදීමේ ක්‍රියාවලිය සඳහා සහභාගී කරගෙන තියෙන්නේ. 3d කාක්ෂික සහභාගී කරගෙන නැහැ. d කාක්ෂික සහභාගී කරගෙන නැහැ. d කාක්ෂික සහභාගී කරගත්තා නම් බන්ධ ඉලෙක්ට්‍රෝන 8කට වඩා එනවා. අනේ ඒකයි මම මේ පැහැදිලි කරේ. හරි. එහෙනම් මෙතන කාක්ෂික සහභාගී උනේ කොහමද? සල්පවල p කාක්ෂික පමණයි, හයිඩ්‍රජන් වල 1s කාක්ෂික පමණයි සහභාගී වුනේ. සල්පවල නිකමට හරි D කාක්ෂික සහභාගී වුණා නම් බන්ධන 8කට වඩා එනවා. හරි? බන්ධන 8කට වඩා එනවා. sorry බන්ධන 8කට වඩා නෙවෙයි සංයුජිත ඉලෙක්ට්‍රෝන 8කට වඩා එනවා. මම නැවතත් අර කලින් කතා කරපු සටහනට යනවා. බලන්න. මෙම මූල ද්‍රව්‍ය අෂ්ටක ඉක්මවන්නේ බන්ධන සෑදීමට D කාක්ෂික සහභාගී කරවා ගැනීම නිසාය. කෙසේ වුවද එවැනි පරමාණු බන්ධන සෑදීම සඳහා D කාක්ෂික භාවිතය සෑම විටම සිදු නොවේ. D කාක්ෂික සහභාගී වීම හැම වෙලෙම සිද්ධ වෙන්නේ නැහැ. H2S වලදී D කාක්ෂික සහභාගී වීම සිද්ධ වුණේ නැහැ. ඒක තමයි මම පැහැදිලි කරේ. කාක්ෂික ඇඳලා 3s සහ 3p වල ඉලෙක්ට්‍රෝන පමණයි සංයුක්ත කවචයේ තියෙන්නේ. ඒකෙත් බන්ධන හදන සහභාගී වුණේ 3p කාක්ෂික වල තියෙන ඉලෙක්ට්‍රෝන පමණයි. D කාක්ෂික සහභාගී වීමක් දැක්කේ නැහැ. තිබුණේ නැහැ. හරි? හරි. ඒකයි පැහැදිලි කරේ. D කාක්ෂිකත් සහභාගී කරා නම් ඉලෙක්ට්‍රෝන 8කට වඩා එනවා. හරි. හරි. අපි යමු දැන් මේ අපි කතා කරේ දැනට මෙන්න මේ මාතෘකාව ඉලෙක්ට්‍රෝන අෂ්ටකයෙන් බැහැර වන අවස්ථා, ඒකෙන් ඉලෙක්ට්‍රෝන 10කට වඩා වැඩියෙන් තබා ගන්න අවස්ථාව තමයි කතා කරේ. දැන් අපි යමු ඊළඟ අවස්ථාවට. අෂ්ටක නීතියෙන් බැහැර වන අවස්ථාව පළවෙනි අවස්ථාව අපි කතා කරා. මේක අපි කතා කරා. දැන් අපිට තියෙන මෙන්න මේ අවස්ථාව. ඉලෙක්ට්‍රෝන 8කට වඩා අඩුවෙන් තබා ගන්න අවස්ථාව ගැන කතා කරන්නයි අපි යන්නේ දැන්. කලින් 8කට වඩා වැඩි,
දැන් 8කට වඩා අඩුවෙන් තබා ගන්න අවස්ථාව. දැන් ඉලෙක්ට්‍රෝන 8කට වඩා අඩුවෙන් තබා ගත්තා නම් මොකද වෙන්නේ? අෂ්ටකය සම්පූර්ණ නැහැ. අඩුවෙන් තබා ගන්නවා කියන අෂ්ටකය සම්පූර්ණ කරගෙන නැහැ. හරි. ඒතර මේ මූල ද්‍රව්‍ය අෂ්ටකය සම්පූර්ණ කර නොගත් අවස්ථාවක් තමයි මේක. 8කට වඩා අඩුවෙන් තබා ගන්න අවස්ථාව. බලමු උදාහරණ. මේ තියෙන ඒ සඳහා උදාහරණ. බලන්න. ඇතැම් මූල ද්‍රව්‍ය පරමාණු ආශ්‍රිතව අෂ්ටකය සපුරා ගැනීම නොවන අවස්ථාවට. අත්‍යවශ්‍ය නොවන අවස්ථාව. අත්‍යවශ්‍ය නොවන අවස්ථාව. අත්‍යවශ්‍ය නොවන අවස්ථාව කියන්නේ යාට කරගන්න දෙයක් නැහැ. හරි? ඒ නිසා 8කට වඩා අඩුවෙන් තමයි තබා ගන්න. අත්‍යවශ්‍ය නොවන අවස්ථාවට. නිදර්ශන ලෙස බෙරිලියම්, බෝරෝන් හා ඇලුමිනියම්. එන්න මේ කට්ටිය. යන පරමාණු බන්ධන සාධන අවස්ථාවලදී අෂ්ටකයේ සපුරා නොගෙන ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් සහිත සංයෝග සාධයි. බලමු අපි මොකද මේ ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් සහිත සංයෝග සාධනවා කියන්නේ කියලා. හරි. අපි ඉස්සෙල්ලාම බලමු අපි බෙරිලියම් ක්ලෝරයිඩ්. මේ උදාහරණ දීලා තියෙනවා ඔයාලට බෙරිලියම් ක්ලෝරයිඩ්, BH3, BCl3, AlCl3. අපි ඉස්සෙල්ලාම ලුයිස් පියා ගන්නවා බෙරිලියම් ක්ලෝරයිඩ් වල. බෙරිලියම් දෙවෙනි ආවර්තයේ දෙවෙනි කාණ්ඩයේ එනම් සමුච්චා කවචයෙන් ඉලෙක්ට්‍රෝන 2යි. ක්ලෝරින් වලින් 7 වෙනි කාණ්ඩයේ සහ එක ක්ලෝරින් පරමාණුවකින් 7යි. ක්ලෝරින් පරමාණු දෙකකින් 7 වරක් 2 14යි. ඔක්කොම තියෙන 14යි 2යි. කීයද මුළු සංයුක්ත ඉලෙක්ට්‍රෝන ගාන 16යි. බෙරිලියම් ඔයත් මධ්‍ය පරමාණු වෙන්න ඕනේ බෙරිලියම්. ක්ලෝරින් එදව පරයන්ත පරමාණු විදියට බන්ධන දෙකක් දැන්ටම සහභාගී වෙලා තියෙන්නේ. බන්ධන දෙකට ඉලෙක්ට්‍රෝන 4යි. ඒකෙන් 4ක් ගියාම තව ඉතිරි 12ක්. පරයන්ත පරමාණු වල එකකට 6 ගානේ දාන්න පුළුවන්. 6 වරක් 2 12යි. එතකොට පරයන්ත පරමාණු වලට යෙදුවාම ඉලෙක්ට්‍රෝන 12ක් දාලා ඉවරයි. ඉලෙක්ට්‍රෝන ඉතිරි නැහැ. ඉතිරි වුණොත් තමයි මධ්‍ය පරමාණුට දාන්නේ. ඉලෙක්ට්‍රෝන ඉවරයි. සංයුක්ත ඉලෙක්ට්‍රෝන ඉවරයි. ඊළඟට තියෙන විධිමත් ආරෝපණ අවම කිරීමේ ක්‍රියාවලිය. හරි. මෙතන බලන්න ක්ලෝරින්ගේ බිඳුවයි විධිමත් ආරෝපණය. මේ ක්ලෝරින්ගේ බිඳුවයි. බෙරිලියම්ගේ බිඳුවයි. විධිමත් ආරෝපණය අවම කරන්න නැහැ. ඒ කියන්නේ මේක තමයි මෙයාගේ ලුයිස් ව්‍යුහය. හරි. බෙරිලියම් දෙවෙනි කාණ්ඩය නේද? බෙරිලියම්ට පමණක් අයිති ඉලෙක්ට්‍රෝන 2යි නේද තියෙන්නේ. මේ ව්‍යුහය තුළත් බෙරිලියම්ට පමණක් ඉලෙක්ට්‍රෝන 2ක් තියෙනවා. මේ බන්ධනය ගත්තොත් මෙතන ඉලෙක්ට්‍රෝන 2කින් එක ඉලෙක්ට්‍රෝනය බෙරිලියම්ට. මේ බන්ධනයේ ගත්තොත් ඉලෙක්ට්‍රෝන 2ක් තියෙනවා. මේකෙන් එකයි බෙරිලියම්ට. බෙරිලියම්ට පමණක් අයිති ඉලෙක්ට්‍රෝන 2යි තියෙන්නේ. බෙරිලියම් දෙවෙනි දෙවෙනි කාණ්ඩයේ එන සංයුක්ත කවච ඉලෙක්ට්‍රෝන 2යි තියෙන්න ඕනේ. මේ දෙකම මෙතන තියෙනවා. අඩුත් නැහැ වැඩිත් නැහැ. ඒ කියන්නේ බිඳුවයි. පැහැදිලිනේ? ඒ වගේම තමයි ක්ලෝරින්ට පමණක් අයිති ඉලෙක්ට්‍රෝනත් මෙතන තියෙනවා 7ක්. ක්ලෝරින් ඉන්නේ 7 වෙනි කාණ්ඩයේ. ක්ලෝරින්ට මේ ව්‍යුහය තුලත් ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. ක්ලෝරින්ට ළඟින්ම තියෙන ඉලෙක්ට්‍රෝන ගාන තමයි ක්ලෝරින්ට පමණක් අයිති ඉලෙක්ට්‍රෝන 7ක් තියෙන හින්දා අඩුත් නැහැ වැඩිත් නැහැ. විධිමත් ආරෝපණය බිඳුවයි. විධිමත් ආරෝපණ අවම කිරීමේ ක්‍රියාවලියක් අපිට කරන්න නැහැ. එහෙනම් මේ තමයි බෙරිලියම් ක්ලෝරයිඩ් වල ලුයිස් ව්‍යුහය. ඇඳලා ඉවරයි. බලමු දැන් බෙරිලියම්ගේ සංයුක්ත ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද කියලා. හරි. බෙරිලියම්ගේ සංයුක්ත ඉලෙක්ට්‍රෝන කීයේ තියෙන්නේ 4යි. බෙරිලියම්ගේ සංයුක්ත ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 4යි. ඒ බන්ධන දෙකක් පමණයි තියෙන්නේ බෙරිලියම්ට. බෙරිලියම්ට බන්ධන දෙකක් පමණයි තියෙන්නේ. මේ තියෙන්නේ බෙරිලියම්ට මේ සංයුක්ත ඉලෙක්ට්‍රෝන. බන්ධන දෙකයි නේ කොටුව තුල තියෙන්නේ. එහෙනම් බෙරිලියම්ගේ සංයුක්ත ඉලෙක්ට්‍රෝන ගාන 4යි. අෂ්ටකයට වඩා අඩුවෙන් තියාගත්තු අවස්ථාවක්. හරි බෙරිලියම් ක්ලෝරයිඩ් වල අපි ව්‍යුහය අඳගත්තා. මේ විදිහට මම ඊළඟට අඳින්න යන ඔයාලට මේ විදිහටම ඔයාලා අඳින්න මේ ව්‍යුහ. දැන් ඔයාලට වඳින්න පුළුවන් කියලා දෙන්න අවශ්‍ය නැහැ.
ඒ වගේම BCl3 වලත් මම අඳිනවා ව්‍යුහය. බෝරෝන් මධ්‍ය පරමාණුව වෙන්නේ බෙරිලියම් ට්‍රයික්ලෝරයිඩ් වල ඇඳාම වලට මේ විදිහට විසුවියක් තමයි ලැබෙන්නේ. බලන්න බෝරෝන් වටා තියෙන බන්ධන 3ක් පමණයි. බෝරෝන්ට අයිති බෝරෝන්ගේ සංයුක්ත ඉලෙක්ට්‍රෝන ගාන කීයද? 6යි. 8කට වඩා අඩුවෙන් තියෙන. 8කට වඩා අඩුවෙන් තියෙන. ඒ විදිහට මම හදනවා AlCl3 වලට ඇඳාමත් අට එන්නේ මේ විදිහම ව්‍යුහයක්. ඇලුමිනියම්ට බලන්න සංයුක්ත කවචයේ ඉලෙක්ට්‍රෝන ගාන 6යි. බන්ධන 3ක් පමණයි තියෙන්නේ. ඇලුමිනියම්ගේ සංයුක්ත කවචයේ ඉලෙක්ට්‍රෝන 6යි. 8කට වඩා අඩුවෙන් තියෙන්නේ. හරි. අපි තාම BH3 වල ඇඳේ නැහැ. BH වල තව ටිකකින් ඇඳිමු. මේවට අපි කියන බෙරිලියම් මෙතන ඇවිල්ලා ඉලෙක්ට්‍රෝන 8කට වඩා අඩුවෙන් තියෙන්නේ. ඒ නිසා අපි කියන බෙරිලියම් මෙතන ඉලෙක්ට්‍රෝන ඌන පරමාණුවක්. මෙතන බෙරිලියම්. ඊළඟ ව්‍යුහයේදී බෝරොන්ට ගත්තාම බලන්න බෝරොන්ගේ. දෙවෙනි ව්‍යුහයේ බෝරොන්ගේ බැලුවොත් බන්ධන 3ක් පමණයි තියෙන්නේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 6යි. මෙයාගෙත් ඉලෙක්ට්‍රෝන ඌන පරමාණුවක්. 8කට වඩා අඩුයි කියන්නේ ඉලෙක්ට්‍රෝන ඌන පරමාණුවක්. ඒ කියන්නේ හිස් කාක්ෂිකයක් තියෙනවා. ඇලුමිනියම්ගේ ගත්තත් ඉලෙක්ට්‍රෝන 6යි. 8කට වඩා අඩුවෙන් තියෙන්නේ. බන්ධන 3ක් පමණයි තියෙන්නේ. මේකත් ඉලෙක්ට්‍රෝන ඌන පරමාණුවක්. ඒ කියන්නේ මෙයාලගේ ඉලෙක්ට්‍රෝන නොමැති කාක්ෂිකයක් තියෙනවා. හිස් කාක්ෂිකයක් තියෙනවා. ඒ නිසා තමයි මෙයාලට කියන්නේ ඉලෙක්ට්‍රෝන ඌන පරමාණු. අපි බලමු බෙරිලියම්ගේ මොකද්ද මේ ඉලෙක්ට්‍රෝන බෙරිලියම් ක්ලෝරයිඩ් හරි බෝරොන් ට්‍රයික්ලෝරයිඩ් හරි අරගෙන අපි බලමු. මොකද්ද මේ ඉලෙක්ට්‍රෝන ඌන පරමාණුවක් කියන්න හේතුව? අපි මොහොන්කරණය නැතුව අපි සාකච්ඡා කරොත් මොහොන්කරණය බෝරොන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මේ තමයි බෝරොන්ගේ බන්ධන සාධන සහභාගී වෙන කාක්ෂික. මේකේ තියෙන ඉලෙක්ට්‍රෝන මේ S කාක්ෂිකය ඊළඟට තියෙනවා P කාක්ෂික 3ක්. මේකේ තියෙන එක ඉලෙක්ට්‍රෝනයයි. ඒකට මෙයාට මේ තමයි භූමි අවස්ථාවේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. දැන් අපි බැලුවොත් බෝරොන්ට වියුක්ම ඉලෙක්ට්‍රෝන 3ක් නැහැ. බන්ධන 3ක් හදන්න වියුක්ම ඉලෙක්ට්‍රෝන 3ක් අවශ්‍යයි. මේකේ තියෙන වියුක්ම ඉලෙක්ට්‍රෝන 1යි. මේක විතරයි වියුක්ම ඉලෙක්ට්‍රෝනයක් තියෙන්නේ. වියුක්ම ඉලෙක්ට්‍රෝන සහිත කාක්ෂික 3ක් ඕනේ. හරි. බෝරෝන් බන්ධන 3ක් හදලා තියෙනවනේ ක්ලෝරින් සමග. මේ විදිහේ. බන්ධන 3ක් හදන්න නම් හරි වියුක්ම ඉලෙක්ට්‍රෝන සහිත කාක්ෂික 3ක් ඕනේ. දැන් මෙයාගේ තියෙන වියුක්ම ඉලෙක්ට්‍රෝන සහිත කාක්ෂික 1යි. ඒ නිසා මොකද වෙන්නේ? මේ කාක්ෂිකයේ තියෙන ඉලෙක්ට්‍රෝනයක් පයින්නවා මේකට. සක්‍රියව. අපි කියන එකට සක්‍රියන අවස්ථාව කියලා. නැත්නම් උත්තේජිත අවස්ථාව කියලා කියන්නේ. උත්තේජිත අවස්ථාවේදී වෙන්නේ එතකොට මෙයාට පුළුවන් වියුක්ම ඉලෙක්ට්‍රෝන සහිත 3ක් සහිත කාක්ෂික 3ක් හදා ගන්න. මේ ඉලෙක්ට්‍රෝනිය මෙතනට පැන්නාම මේ හිස් කාක්ෂිකයට ඉලෙක්ට්‍රෝනයක් ආවා. හරි. දැන් බලන්න මෙයාට තියෙනවා වියුක්ම ඉලෙක්ට්‍රෝන 3ක් සහිත කාක්ෂික 3ක්. මම පහසුවට ගන්නවා BCl3 නෙවෙයි BH3 ගේ ව්‍යුහය පැහැදිලි කරන්න මම ගන්නවා මෙතනදී. හරි. BH3 වල ලුයිස් ව්‍යුහය ඊළඟට අඳින්න. BH3 වල ලුයිස් ව්‍යුහය අඳාම ඔයාලට එන්නේ මේ විදිහේ ව්‍යුහයක්. මේ ව්‍යුහය. බන්ධන 3ක් පමණයි. එතකොට මේ බන්ධන 3 හදන්න වියුක්ම ඉලෙක්ට්‍රෝන සහිත කාක්ෂික 3ක් තියෙනවා. මෙතන වියුක්ම ඉලෙක්ට්‍රෝන සහිත කාක්ෂික 3ක් තියෙනවා.
හයිඩ්‍රජන් පරමාණු 3ක් සමග මේ කාක්ෂික තුනට හයිඩ්‍රජන් පරමාණු 3ක් සමග මේ කාක්ෂික තුනට බන්ධන 3ක් පහසුවෙන් සාදා ගන්න පුළුවන්. හයිඩ්‍රජන් ඇවිල්ලා 1s1 එක කාක්ෂිකයේ තියෙන්නේ. එහෙනම් හයිඩ්‍රජන් පරමාණු 3ක් එනවා. මේ තියෙන එක හයිඩ්‍රජන් පරමාණුවක්. මේ තියෙන තවත් හයිඩ්‍රජන් පරමාණුක කාක්ෂිකයක්. මේ තවත් හයිඩ්‍රජන් පරමාණුවක් කාක්ෂිකයක්. මේ තියෙන හයිඩ්‍රජන් පරමාණු 3ක් එනවා මේ විදිහට. 3 දෙනෙක්. 3 දෙනෙක් ඇවිල්ලා මේ වියුක්ම ඉලෙක්ට්‍රෝන සහිත කාක්ෂික සමග බන්ධනය මගින් හදා ගන්නවා. හරි. ඒ විදිහට BH3 ගේ බන්ධන 3 හැදෙනවා. එතරම් අපි මුහුංකාරණය කතා කරලා නැහැ. ඉස්සරහට කතා කරන මේවා ඉස්සරහට සවිස්තරාත්මකව පැහැදිලි කරනවා ළමයි. හරි. මෙතනදී මම ඌණ කාක්ෂිකය ගැන පැහැදිලි කරන්නයි මම මේක ගත්තේ. මෙතන ඇත්තටම මෙතන තියෙන්නේ sp2 මුහුංකරණය සිද්ධ වෙලායි තියෙන්නේ. හරි. මුහුංකරණය ගැන නොදන්න ළමයි දැනට කලබල වෙන්න එපා. දන්න කටියට මේ කිව්වේ මුහුංකරණය ඉස්සරහට කරනවා. හරි. එහෙනම් මම කිව්වේ මෙතන මුහුංකරණය නැතුව මම මෙතන කතා කරනවා. මම තාම මුහුංකරණය කතා කරන්නේ නැති නිසා. හරි. එතකොට බලන්න මෙයා උත්තේජිත වියුක්ම ඉලෙක්ට්‍රෝන සහිත කාක්ෂික තුනක් සමග කාගේද බෝරෝන්ගේ. මේ ඇවිල්ලා බෝරෝන්ගේනේ. බෝරෝන්ගේ වියුක්ම ඉලෙක්ට්‍රෝන සහිත කාක්ෂික තුනක් සමග මේ කාගේ කාක්ෂිකද මේ තියෙන්නේ? හයිඩ්‍රජන් පරමාණු 3කනේ. හයිඩ්‍රජන් පරමාණු 3ක. මේ හයිඩ්‍රජන් පරමාණු 3ක් තියෙන්නේ මේ. හයිඩ්‍රජන් පරමාණු 3ක වියුක්ම ඉලෙක්ට්‍රෝන සහිත කාක්ෂික සමග බන්ධන 3ක් හදනවා. ඒ හදලා තමයි BH3 කියන බන්ධන 3 හැදුනේ. එතකොට මේ කාක්ෂිකේට මොකද උනේ? මේ මම මේ දැන් අඳින කාක්ෂිකේට. P කාක්ෂිකයක් තියෙනව නේද? ඒ කාක්ෂිකේට මොකද උනේ? ඒ කාක්ෂිකය එහෙම්ම තියෙනවා. මේ P කාක්ෂිකය එහෙම්ම තියෙනවා. හිස් කාක්ෂිකයක්. ඒ නිසා අපිට මේ වියුක්ම ඉලෙක්ට්‍රෝන සහිත කාක්ෂික තුන මේ බෝරෝන්ගේ මේ වියුක්ම ඉලෙක්ට්‍රෝන සහිත කාක්ෂික තුන මට වැරදුනා මම මේ වියුක්ම ඉලෙක්ට්‍රෝන සහිත කාක්ෂිකය දාපු තැන මම ආපහු මුලින්ම කියන්නම්. හරි? මෙන්න මෙහෙමයි ළමයි. මෙතන මේ වියුක්ම ඉලෙක්ට්‍රෝන සහිත කාක්ෂිකය තියෙන්නේ. මේ බෝරෝන්ගේනේ මේ හයිඩ්‍රජන් පරමාණු 3. මේ හයිඩ්‍රජන් පරමාණු 3 වියුක්ම ඉලෙක්ට්‍රෝන සහිත කාක්ෂික 3 H මට වැරදුනා කියන්නේ වියුක්ම ඉලෙක්ට්‍රෝන සාක්ෂිය කියලා මම මෙතන එකක් දැම්මානේ. එහෙම එකක් නැහැ. මෙතන හයිඩ්‍රජන් තියෙන්නේ. හයිඩ්‍රජන් කට්ටියනේ. හරි. ඒ නිසා එතන දාන්න බෑ. හරි. එතන නෑ. හයිඩ්‍රජන් පරමාණු 3ම වියුක්ම ඉලෙක්ට්‍රෝන සහිත කාක්ෂික 3ක් තියෙනවා. ඒ තුන බෝරෝන්ගේ කාක්ෂික සමග අතිචාදනයල බන්ධන 3ක් ඇදුවා. මේ ඇවිල්ලා බෝරෝන්ගේ. මේ තියෙන හයිඩ්‍රජන් පරමාණු වල ඒවා. මෙතන දැක්වෙන්නේ. මේ හයිඩ්‍රජන් පරමාණු 3 වෙන වෙන දක්වලා තියෙනවනේ. බන්ධන 3ක් ඇදුවා. එහෙනම් මේ කාක්ෂික 3 මේ විදිහට බන්ධන 3ක් හැදුවාම මෙයාලට පුළුවන් BH3 කියලා බන්ධන 3 හදන්න මේ විදිහට. ඒ කාක්ෂික 3ට අදාළ බන්ධන 3. ඒ බන්ධන 3ට අදාළ කාක්ෂික තමයි මේ තියෙන්නේ. මේ කාක්ෂිකය මොකක්ද එතකොට? හිස් කාක්ෂිකය තියෙනවානේ බන්ධන හදන්න සහභාගී වෙලා නැහැ. අයි මෙතන කාක්ෂික වලින් ලැබුණේ මෙයානේ. මේ ඉලෙක්ට්‍රෝනේ මෙතනට පැන්නාම අපිට ලැබුණේ මේ විදිහ එකක් නේ. එතකොට මේ හිස් කාක්ෂිකයක් තියෙනවා. හරි. ඒක අපිට නිකන් නිරූපණය කරන්න පුළුවන් ලුයිස් වුහේ නෙවෙයි මේ අඳින්නේ. බෝරෝන් මත මේ හිස් කාක්ෂිකනේ එහෙම දාන්න පුළුවන්. හිස් කාක්ෂිකයක් තියෙනවා. මේ තමයි ඉලෙක්ට්‍රෝන නොමැති කාක්ෂිකයක්. මේ විදිහට ඉලෙක්ට්‍රෝන නොමැති කාක්ෂිකයක් BH3 මත තියෙන හින්දා අපි කියනවා මෙයා ඉලෙක්ට්‍රෝන ඌණ සංයෝගයක් කියලා. හරි. P කාක්ෂිකයක් තියෙන බෝරෝන් මත ඉලෙක්ට්‍රෝන නොමැති. ඒ නිසා මෙයාට කියනවා ඉලෙක්ට්‍රෝන ඌණ සංයෝගයක් කියලා. ඉලෙක්ට්‍රෝන ඌණ සංයෝග වල ලක්ෂණය තමයි ඉලෙක්ට්‍රෝන හැම වෙලෙම තියෙන 8කට වඩා අඩුයි. 8කට වඩා අඩුයි. හරි. ඒ විදිහට අපිට ඇඳලා බැලුවාම කාක්ෂික ඇඳලා බැලුවොත් මේ හැමෝගම ඉලෙක්ට්‍රෝන ඌණ සංයෝග. බෙර්ලියන්ගේ අෂ්ටකය අසම්පූර්ණයි. නේ? අෂ්ටකයට වඩා අඩුවෙන් තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන ඌණ සංයෝගයක්. බෝරෝන් ට්‍රයික්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝන ඌණ සංයෝගයක්. ඇයි බෝරෝන්ගේ ඉලෙක්ට්‍රෝන 6යි තියෙන්නේ. ඇලුමිනියම්ගේ අෂ්ටකය සම්පූර්ණ නැහැ. ඉලෙක්ට්‍රෝන අඩුයි. ඉලෙක්ට්‍රෝන ඌණ සංයෝගයක්. මෙයා මතත් තියෙනවා හිස් කාක්ෂිකයක්. අර මම පැහැදිලි කරා වගේ. ඒක ලුයිස් වුවේ දක්වන්නේ නැහැ.
ඉලෙක්ට්‍රෝන ඌන සංයෝගය කියන කතාවට මම තමයි දැන් මේ උදන්න. හරි. එහෙනම් ඒ වගේම ඇලුමිනියම් ක්ලෝරයිඩ් මට තියෙන හිස් කාක්සිකක් ඉලෙක්ට්‍රෝන නැමැති. මෙන්න මේ විදිහේ කාක්සිකයක්. බෙරිලියම් මත බැලුවොත් ඇත්තටම හිස් කාක්සික දෙකක් තියෙවලා අර විදිහට සටහන ඇඳලා බැලුවොත් හිස් කාක්සික දෙකක් එනවා. ඒකත් අපි ලුයිස් විහෝ මත නිරූපණය කරන්නේ නැහැ. හරි. මේ විදිහට හිස් කාක්සික තියෙන නිසා අපි කියනවා මෙයාලා ඉලෙක්ට්‍රෝන ඌන සංයෝග කියලා. ඉලෙක්ට්‍රෝන ඌන සංයෝගික ප්‍රධාන ලක්ෂණය තමයි මෙයාලගේ අෂ්ටකය සම්පූර්ණ නැහැ මධ්‍ය පරමාණුවේ. මධ්‍ය පරමාණුවේ අෂ්ටකය සම්පූර්ණ නැහැ. හරි. පැහැදිලිද? එතකොට මේ සටහන අමතර මේ පල්ලය පැහැදිලි කරේ අමතර පැහැදිලි කිරීමක්. ඒක ඔයාලා සටහන් කරගන්න අවශ්‍ය නැහැ. මේ බන්ධන සෑදීමේ ක්‍රියාවලිය අපි මුහුන් කරන යටතේදී සවිස්තරාත්මකව පැහැදිලි කරනවා. හරි. ඒක තේරුම් නැත්නම් ඉතල කලබල වෙන්න එපා. එතනදී ඔයාලා දැනගන්න ඕනේ හරි බන්ධන සාධාරණ සහභාගී නොවිච්ච හිස් කාක්සිකක් තියෙනවා කියන එක විතරයි දැනගන්න ඕනේ. හරි. එහෙනම් අපි අෂ්ටකයෙන් බැහැර වෙන දෙවන අවස්ථාව කතා කරේ. ඒක උදාහරණ කතා කරා BCl3 පළවෙනි උදාහරණය, දෙවෙනි BeCl2 දෙවෙනි උදාහරණය, BCl3 AlCl තුන්වෙනි උදාහරණය. හරි. දැන් උඩ සටහනට පස්සේ ඔයාලා මේ ව්‍යුහ තුන ඇඳ ගන්න. ව්‍යුහ තුන ඇඳගෙන ඊළඟට මම දෙන්න සටහනක් ඒක ලියා ගන්න. ඊට පස්සේ ලියා ගන්න මේ සටහන බලන්න. ඉහත ව්‍යුහ වල ක්ලෝරින් පරමාණු වල ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ නමුත්. ක්ලෝරින් පරමාණු ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණයිනේ. මේ තුනේම. මේ මෙයාලගේ ඕනම ක්ලෝරින් පරමාණුවක ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණයි. ඉහත ව්‍යුහ වල ක්ලෝරින් පරමාණු වල ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ නමුත් මෙන්න මේ බෙරිලියම්, බෝරෝන් සහ ඇලුමිනියම් කියන පරමාණු වල ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ නැමෙත. ඇත්තනේ. මෙයාගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ නැහැ. ඒ වගේම බෝරෝන්ගේ සම්පූර්ණ නැහැ. ඇලුමිනියම්ගේ සම්පූර්ණ නැහැ. එනම් ඒවා ඉලෙක්ට්‍රෝන ඌන පරමාණු වේ. අපි කියුවා ඒ අෂ්ටකයට වඩා අඩු වෙන යම් පරමාණුක ඉලෙක්ට්‍රෝන ඒවා ඉලෙක්ට්‍රෝන ඌන පරමාණු කියලා කියනවා. එබැවින් මෙම සංයෝග හරිද? මේ සංයෝගයෙන් පරමාණු මේ ඉලෙක්ට්‍රෝන ඌන පරමාණු හින්දා මේ සංයෝගات බෙරිලියම් ක්ලෝරයිඩ් කියන මේ සංයෝගයක් ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් සහිත සංයෝගයක් ලෙස තමයි හඳුන්වන්නේ. බෝරෝන ඇවිල්ලා ඉලෙක්ට්‍රෝන ඌන පරමාණුවක් එහෙනම් බෙරිලියම් ට්‍රයික්ලෝරයිඩ් කියන සංයෝගය හඳුන්වන්නේ ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් සහිත සංයෝගයක්. ඒ විදිහටම මෙයත් ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් සහිත සංයෝගයක් වෙනවා. ඒ සටහන ලියාගත්තට පස්සේ අඳ ගන්න BH3 වල ව්‍යුහය. BH3 වල ව්‍යුහය මේ විදිහට එන්නේ. ඒකට වලට වෙන ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් සහිත සංයෝගයක් කියලා. ඒ මධ්‍ය බෝරන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ නැහැ. මෙහාව ඇඳගෙන ඒක යටින් ලියා ගන්න මේ සටහන. ඊට මේ සටහන එන්න ඕනේ. බලන්න ඒකේ පළවෙනි කරුණ. මෙහි බෝරන් පරමාණුව ඉලෙක්ට්‍රෝන ඌන පරමාණුවේදී. පළවෙනි කරුණ. හරිනේ? ඉලෙක්ට්‍රෝන ඌන පරමාණුවක්. බෝරන්ගේ අෂ්ටකය සම්පූර්ණ නැහැ. හරි. නමුත් බලන්න හයිඩ්‍රජන් පරමාණුවක් තියෙන ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ නැහෙනි. එහෙනම් මෙයාටත් ඉලෙක්ට්‍රෝන ඌන පරමාණුවක් කියලා අපි කියනවාද? නැහැ. මෙයාට ඉලෙක්ට්‍රෝන ඌන පරමාණුවක් කියලා කියන්නේ නැහැ. ඒකට හේතුව තමයි හයිඩ්‍රජන්ගේ තියෙන පළවෙනි ශක්තිය මටම විතරයි. මෙයා ඇවිල්ලා 1s1 තියෙන්නේ මෙයාගේ. හරි. s කාක්ස් පළවෙනි ශක්තිය මටම විතරයි තියෙන්නේ. ඉලෙක්ට්‍රෝනේ පැත්තක දානවා. 1s ශක්තිය මටම විතරයි තියෙන්නේ. මෙයාට අෂ්ටකය කොහොමද කවදාවත් සම්පූර්ණ වෙන්නේ නැහැ. පළවෙනි ශක්තිය මට්ටමේ උපරිම තියාගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන දෙකයි. 1s වල තියාගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන දෙකයි. ඒක අෂ්ටකය සම්පූර්ණ වීම කතාව කරන්නේ නැහැ. මෙයා මේ කාක්ෂිකය සම්පූර්ණ කරගෙන. මේකයි තියෙන්නේ.
මේ ඉලෙක්ට්‍රෝන හවුලේ තිබා ගැනීම ක්‍රියාවලියේදී ඉලෙක්ට්‍රෝන දෙකක් කරගන්න එක S2 කරගන්නවා මෙයා. හරි. මේ S2 වුණාම මෙයාට ස්ථායි වින්‍යාසයක් ලැබෙනවා. ඒ පළවෙනි ශක්ති මට්ටම සම්පූර්ණයෙන්ම පිරීලා බන්ධන සාදාගත්තා. තිබ්බේ එක S1 බන්ධන සාදා ගැනීම ක්‍රියාවලියේදී මෙයාට පුළුවන් එක S2 කරගන්න. ඒ කියන්නේ මෙන්න මේ විදිහට කරගන්නවා. හවුලේ තියා ගැනීමේදී තවත් ඉලෙක්ට්‍රෝනයක් ගන්නවා. කලින් තිබ්බේ මේ විදිහට. හරි. ඉලෙක්ට්‍රෝන හවුලේ තිබා ගැනීම ක්‍රියාවලියේදී මෙන්න මේ වගේ ඉලෙක්ට්‍රෝන යුගල් කර ගැනීමක් සිදු වෙනවා. එහෙනම් උපරිම හයිඩ්‍රජන්ට තියාගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන දෙකයි. හරි. එතකොට මේ දෙක තියාගත්තම එයා ස්ථායි. මෙයාට අෂ්ටකයේ කතාවට කවදාවත් හයිඩ්‍රජන් යන්නේ නැහැ. පැහැදිලිද තියෙන්නේ? ඒක තමයි මේ දෙවෙනි වගන්තියට කියන්නේ. හරි මේකද කියන්නේ කිය බලා ගන්න හයිඩ්‍රජන් පරමාණුවේ සංයුතා කවචයේ එක S උපශක්ති මට්ටම පමණක් ඇති නිසා. ඒ ශක්ති මට්ටමේ තියෙන්නේ එක S කියන කාක්ෂිකයේ විතරයි. S කාක්ෂිකයේ විතරයි. පමණක් ඇති නිසා. එය සංයුජත කවචයේ උපරිම වශයෙන් ඉලෙක්ට්‍රෝන දෙකක් මේ තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන දෙකක් පවත්වා ගනිමින් ස්ථායී වේ. එයාට ස්ථායී එයාට අෂ්ටකයට යන්න අවශ්‍ය නැහැ. පැහැදිලිනේ? එහෙනම් හයිඩ්‍රජන්ගේ පැත්තෙන් එයාගේ ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් නැහැ. බෝරෝන්ගේ පැත්තෙන් දැක්කොත් තමයි ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් තියෙන්නේ. මොකද එයාගේ දෙවෙනි ශක්තිය මට්ටමේ උපරිම ඉලෙක්ට්‍රෝන 8ක් තියාගන්න පුළුවන්. නමුත් දැන් තියෙන එයාගේ 6යි. ඒ නිසා බෝරෝන්ට අනුව BH3 බෝරෝන්ට අනුව BH3 ඉලෙක්ට්‍රෝන ඌන සංයෝගයක් බවට පත් වෙනවා. BH3 ඉලෙක්ට්‍රෝන ඌන සංයෝගයක්. අෂ්ටක නීතියෙන් බැහැර වන ප්‍රධාන අවස්ථා දෙක අපි කතා කරා. එකක් තමයි ඉලෙක්ට්‍රෝන 8කට වඩා වැඩියෙන් තබා ගන්න අවස්ථාව. ඊළඟට ඉලෙක්ට්‍රෝන 8කට වඩා අඩුවෙන් තබා ගන්න අවස්ථාව. මේ ඕනම අවස්ථාවක බලන්න ළමයි මේ මෙයාලගේ සංයුජ්ජ කවචයේ ඉලෙක්ට්‍රෝන ඉරට්ටේ සංඛ්‍යාවක් තමයි තියෙන්නේ. බෝරෝන්ගේ ඉලෙක්ට්‍රෝන 6යි කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක්. හයිඩ්‍රජන්ගේ තියෙන ඉලෙක්ට්‍රෝන ඉරට්ටේ සංඛ්‍යාවක්. විශේෂයෙන්ම මධ්‍ය පරමාණුවේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක් තමයි අපි අඳපු සියලුම ලුයිස් ව්‍යුහවල. අෂ්ටකයට වඩා අඩු වෙන්න පුළුවන්, අෂ්ටකයට වඩා වැඩි වෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගාන. ඉලෙක්ට්‍රෝන හරියටම 8ක් තියෙන්න පුළුවන්. ඒ කොහොම තිබ්බත් අපි අඳපු මේ වෙන කල අඳපු සියලුම ව්‍යුහවල මධ්‍ය පරමාණුව ගත්තොත් ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 8ක්. ඉලෙක්ට්‍රෝන 8ක් නෙවෙයි ඉලෙක්ට්‍රෝන ඉරට්ටේ සංඛ්‍යාවක් තමයි මධ්‍ය පරමාණුවේ තියෙන්නේ. මෙයාගෙත් මේ ඉලෙක්ට්‍රෝන ඉරට්ටේ සංඛ්‍යා 4යිනේ. මෙයාගේ ඉලෙක්ට්‍රෝන 6යි මධ්‍ය පරමාණුවේ. ඒ කියන්නේ සංයුත ඉලෙක්ට්‍රෝන 6යි කියන්නේ මේ ඉරට්ට සංඛ්‍යාවක්. මේ විදිහට අපි අඳපු දැනට සියලුම ව්‍යුහවල බලන්න SO3 වල ඉලෙක්ට්‍රෝන 12ක් තිබ්බා. ඒ කියන්නේ ඉරට්ට සංඛ්‍යාවක් තමයි තියෙන්නේ. නමුත් මේ ඉරට්ට සංඛ්‍යාව කියන කතාවත් වෙනස් වෙන අවස්ථා තියෙනවා. එහෙම අවස්ථාවක් ගැන බලන්නයි දැන් අපේ සූදානම. හරි. අපි අදමු NO වලට ලුයිස් ව්‍යුහ දෙමු. නයිට්‍රජන් වලින් 5යි. ඔක්සිජන් වල 6යි. ඉලෙක්ට්‍රෝන කීයද? 11යි. සංයුක්ත ඉලෙක්ට්‍රෝන 11යි. දැම්ම පේනවනේ. සංයුත ඉලෙක්ට්‍රෝන ඔත්තේ සංඛ්‍යාවක් ආවා. එහෙනම් මධ්‍ය පරමාණුවේ බලමු කොහොමද එන්නේ කියලා. මධ්‍ය පරමාණු නයිට්‍රජන් වෙන්න ඕනේ විද්‍යුත් නැත්නම් අඩු පරමාණුව. ඔක්සිජන් පරමාණු දෙක පරියන්ත පරමාණු. දැනට බන්ධන දෙකක් දැම්මා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 4ක් බන්ධන දෙකට. ඉතිරි ඉලෙක්ට්‍රෝන කීයක්ද? 5ක්. වැරදි කරලා තියෙනවා. ඔක්සිජන් පරමාණු තියෙනවා. එක ඔක්සිජන් පරමාණුවකින් 6යි. ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවා. එහෙනම් 12යි. මුළු සංයුක්ත ඉලෙක්ට්‍රෝන ගාන 11යි නෙවෙයි. 12යි 17ක් වෙන මුළු සංයුක්ත ඉලෙක්ට්‍රෝන ගාන 17යි. දැනට බන්ධන ව්‍යුහය ගත්තොත් බන්ධන දෙකක් හදලා තියෙනවා දැනට. බන්ධන දෙකට ඉලෙක්ට්‍රෝන 4යි. 4ක් අඩු කරාම 17න් 4ක් ගියාම 13යි. මේ ඉලෙක්ට්‍රෝන 13 කොහටද දාන්නේ ඉස්සලාම පරියන්ත පරමාණු වලට දාන ඉලෙක්ට්‍රෝන අෂ්ටකයේ සම්පූර්ණ වෙන විදිහට. ඔක්සිජන්ගේ සම්පූර්ණයි. මෙයාගේ සම්පූර්ණයි. ඒ සඳහා ඉලෙක්ට්‍රෝන 6 6 12ක් දැම්මා.
13න් 12ක් අඩු කරාම ඉතිරි ඉලෙක්ට්‍රෝන එකයි. මේ ඉතිරි වෙන ඉලෙක්ට්‍රෝන දාන්නේ කාටද? මධ්‍ය පරමාණුවට. මෙන්න මධ්‍ය පරමාණුවට දැම්මා ඉලෙක්ට්‍රෝනයක්, වියුක්ම ඉලෙක්ට්‍රෝනයක්, තනි ඉලෙක්ට්‍රෝනයක් දැම්මේ. හරි. තනි ඉලෙක්ට්‍රෝනයක් දැම්මා මධ්‍ය පරමාණුවට. විධිමත් ආරෝපණ ගණන කළ බලමු. මෙයාගේ ඍණ 1යි, මෙයාගේ ඍණ 1යි. මෙතන බලන්න නයිට්‍රජන්ට පමණක් ඉලෙක්ට්‍රෝන ගාන 3යි එන්නේ. බන්ධන දෙකෙන් ඉලෙක්ට්‍රෝන 2යි. එක බන්ධනයකින් එක ඉලෙක්ට්‍රෝනයයිනේ. බන්ධන දෙකක් තියෙනවනේ. බන්ධන දෙකෙන් ඉලෙක්ට්‍රෝන 2යි. තනි ඉලෙක්ට්‍රෝනයක් තියෙන ඉලෙක්ට්‍රෝන 3යි. නයිට්‍රජන්ට පමණක් අයිති ඉලෙක්ට්‍රෝන තියෙන 3යි. මේ ව්‍යුහය තුල. හරි. නයිට්‍රජන්ට පමණක් අයිති ඉලෙක්ට්‍රෝන මේ ඉලෙක්ට්‍රෝනයයි වියුක්ම ඉලෙක්ට්‍රෝනයයි. මේ බන්ධනයෙන් එකයි, මේ බන්ධනයෙන් එකයි. මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවනේ මේ බන්ධනේ. මේ බන්ධනෙත් ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. නයිට්‍රජන්ට පමණක් අයිති ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 3යි. නයිට්‍රජන්ගේ තියෙන ඉලෙක්ට්‍රෝන කීයද? 5යි නේ සංයුතා කවචයේ. නයිට්‍රජන් 5 වෙනි කාරණේ. දැන් තියෙන 3යි දෙකක් අඩුයි. අඩු වෙන ඉලෙක්ට්‍රෝන ධන ආරෝපණය එන්නේ. එයාට තියෙනවා ධන 2ක්. හරි. දැන් අපිට පුළුවන් මෙයාගේ ආරෝපණ අවම කරන්න. බලමු ආරෝපණ අවම කළා බලමු. දැන් ආරෝපණ අවම කරද්දී දෙවෙනි කාණ්ඩ කට්ටියගේ සැලකිලිමත් වෙන්න ඕනේ. ඇයි 8කට වඩා තියාගන්න බෑ මෙයාලට. හරි. එහෙනම් මෙයා ඍණ ආරෝපිත ඔක්සිජන් පරමාණුවේ මම ඉලෙක්ට්‍රෝන යුගලක් මේ හැමෝත් බන්ධන යුගලක් හදන්න ත්‍රිත්ව බන්ධනයක් හැදෙනවා. එතකොට මේ ධන ආරෝපණයට ඍණ ආරෝපණයට මේ ධන දෙකෙන් එක ආරෝපණයක් කැපිලා යනවා. මේ අවස්ථාව මම අඳිනවා. මම එක සැරේ යුගල 3ක් තිබ්බා. දැන් තියෙන්නේ 2යි. එතන නයිට්‍රජන් මත ධන 2ක් තිබ්බා. දැන් ධන 1යි. එක සැරේ යුගල මේ වියුක්ම ඉලෙක්ට්‍රෝන තිබ්බ එකක් තිබ්බා. මේ පැත්තේ තමයි මම ආරෝපණ අවම කරේ නැහැ. මේ ඔක්සිජන් පරමාණුව එහෙමලි වරිණ 1යි. යටින්ම දාන ආරෝපණ යට දාන නිසා රින්න 1යි. නයිට්‍රජන්ගේ මෙයාගේ ධන 1යි. හරි. තවදුරටත් ආරෝපණ අවම කරන්න පුළුවන් ද බලමු. මේ ඍණ ආරෝපණය අවම කරන්න පුළුවන් ද බලමු. ඍණ ආරෝපණය අවම කරන්න නම් මොනවද කරන්න ඕනේ? මේකෙන් තියෙන ඉලෙක්ට්‍රෝන යුගලක් මෙතනට දාන්න ඕනේ. දැම්මොත් මොකද වෙන්නේ? මධ්‍ය පරමාණු ඉලෙක්ට්‍රෝන ගාණතාව වැඩි වෙනවා. දැන් බලමු මධ්‍ය පරමාණු ඉලෙක්ට්‍රෝන. හරි අපි එහෙම ඊළඟ පොයර දාලා බලමු ඕනම් ඊළඟට. හරි. මේ ඉලෙක්ට්‍රෝන යුගලක් මෙතනට දැම්මොත් n මතට එනවා. දාන්න ඕනේ දාන්න නැතුවම කලින් තීරණය කරන්න පුළුවන් අපිට. එයාගේ මේ ඍණ ආරෝපණයට මේ ධන ආරෝපණය කැපිලා යනවා. එතකොට අපේ නිසා හරි. මේ වියුක්ම ඉලෙක්ට්‍රෝන තියෙනවා. දැන් බලන්න මෙයා මත නයිට්‍රජන්ගේ සංයුත ඉලෙක්ට්‍රෝන ගාන කීයද? 9යි. ඒ බන්ධන 4ක් තියෙනවා. බන්ධන 4න් ඉලෙක්ට්‍රෝන 8යි. මෙතන වියුක්ම ඉලෙක්ට්‍රෝනයක් තියෙන තනි ඉලෙක්ට්‍රෝනයක්. මේ තනි ඉලෙක්ට්‍රෝනයත් එක්ක 9යි. එහෙනම් තවදුරටත් විධිමත් ආරෝපණ අවම කරන්න බෑ. හේතුව ඇයි? මෙයාට ඉලෙක්ට්‍රෝන 8කට වඩා තියාගන්න බෑ නයිට්‍රජන්ට. අපි ඒක කතා කරා. ඉලෙක්ට්‍රෝන 8කට වඩා තියාගන්න බෑ මෙයාට. ඇයි දෙවෙනි ආවර්තය? එහෙමනම් මෙයාගේ කලින් වගේම මෙතන ධන ආරෝපණයක් ඉදිරි වුණා. මෙතන ඍණ ආරෝපණයක් තියෙනවා. මේක තමයි නයිට්‍රජන්ගේ ලුයිස් ව්‍යුහය. නයිට්‍රජන්ගේ නෙවෙයි NO2 වල ලුයිස් ව්‍යුහය. විශේෂත්වය මොකද්ද දැන්? බලන්න මධ්‍ය නයිට්‍රජන් පරමාණුව මත තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කීයද? සංයුත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 7යි. ඔත්තේ සංඛ්‍යාවක් තියෙන්නේ. මධ්‍ය පරමාණුවට තියෙන ඉලෙක්ට්‍රෝන ඔත්තේ සංඛ්‍යාවක්. නයිට්‍රජන් මත තියෙනවානේ බන්ධන 3ක්. නයිට්‍රජන් වටා බන්ධන 3න් 6යි, වියුක්ම ඉලෙක්ට්‍රෝනයයි 7යි. එහෙනම් ඔත්තේ සංඛ්‍යාවක් තියෙනවා. දැන් අපි කලින් කතා කරපු අවස්ථාවට වඩා වෙනස් අවස්ථාවක්. අනිත් සෑම අවස්ථාවකම තිබ්බ අපිට ඉලෙක්ට්‍රෝන ඉරට්ට සංඛ්‍යාවක්. දැන් මධ්‍ය පරමාණු මත ඉලෙක්ට්‍රෝන ඔත්තේ සංඛ්‍යාවක් වෙන අවස්ථාවක් ආවා. හරි. තවත් උදාහරණයක් බලමු. ඊළඟ උදාහරණය යන්න කලින් මට කියන්න ඕනේ
ඇයි අපි මෙතන නවත්තන්නේ? මෙතනට තව යුග්ම මේක අපිට දැන් බැලුවොත් අපිට පේනවා දැනටම තියෙනවා නයිට්‍රජන්ගේ සංයුක්ත ඉලෙක්ට්‍රෝන 7ක්. 1යි මෙතන 2යි 2යි 4යි 4යි 2යි 6යි දැනටම නයිට්‍රජන්ගේ සංයුක්ත කවච ඉලෙක්ට්‍රෝන 7ක් තියෙන නිසා යුග්ම ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා කියවනේ. 7ක් තියෙන නිසා දැන් අපි විධිමත් ආරෝපණය තවත් අඩු කරන්න පුළුවන්ද කියලානේ බලන්න යන්නේ. දැන් මෙයාට ඉලෙක්ට්‍රෝන යුගලක් දැම්මොත් මොකද වෙන්නේ? මෙතනට ද්විත්ව බන්ධනයක් වෙනවා. මේ ද්විත්ව බන්ධනෙත් එක්ක බලන්න දැන් ඉලෙක්ට්‍රෝන 9ක් වෙනවා. හරි. එහෙනම් දැන් තියෙන්නේ 7යි. 7ක් තියෙන්නේ. මෙතනින් එක දැම්මොත් තව දෙකක් වැඩි වෙනවා. නැත්නම් 9ක් වෙනවා. 7ක් තියෙන්නේ. තව බන්ධනයක් දැම්මොත් තව දෙකක් වැඩි වෙනවා. හරි. එහෙනම් දැන් 7ක් තියෙනවා නම් අපිට තියෙන ගන්න පුළුවන් තව දෙයක් දාන්න බෑ. ඒ කියන්නේ තවත් දුරටත් විධිමත් ආරෝපණය අවම කරන්න බෑ කියලා කියන ගන්න. තීරණය කරන්න පුළුවන්. ඒ නිසා ඊළඟ පියවරට නොගිහින් ඉන්න පුළුවන්. හරි? තේරුණා නේද? ඒ නිසා අපි විධිමත් ආරෝපණ අවම කිරීමේ ක්‍රියාවලිය එතනින් නවත්තනවා. මේ වෙලාවේ NO2 වල අපි යන්නේ දැන් මම දෙන්නේ බලමු NO වල. NO වල නැත්නම් 11යි තියෙන්නේ නයිට්‍රජන්ගෙන් 5යි ඔක්සිජන්ගෙන් 6යි එතකොට 11යි. හරි. ඒක මධ්‍ය පරමාණුවක් නෑ. මධ්‍ය පරමාණුවක් නැති අවස්ථාවලදී මොකද කරන්නේ? පරමාණු දෙක සම්බන්ධ කරගත්තා මේ වගේ බන්ධනයකින්. ඒතර ඒ සඳහා ඉලෙක්ට්‍රෝන දෙකක් එන්සාව අතර බන්ධනයක් යදුවනේ මම. එතකොට ඒ සඳහා ඉලෙක්ට්‍රෝන දෙකක් වේදම් වෙලා තියෙනවා. ඔක්කොම මෙයාගේ තියෙන සංයුක්ත ඉලෙක්ට්‍රෝන 11යි. ඒකෙන් දෙකක් වේදම් වුණාම තව ඉතිරි 9ක්. මේ ඉලෙක්ට්‍රෝන දැන් කලින් අපි පර්යන්ත පරමාණුවට ආන ඉලෙක්ට්‍රෝන යෙදුවේ. දැන් පර්යන්ත පරමාණු කියලා පරමාණු එකක් නැහැ. පරමාණු දෙකයිනේ තියෙන්නේ. මධ්‍ය පරමාණුවකුත් නැහැ. එහෙනම් මේ ඉලෙක්ට්‍රෝන 9 කාටද මුලින්ම යොදන්නේ? ඒක යොදන්නේ විද්‍යුත් ඍණතාවයෙන් වැඩි පරමාණු මත. N සහ O වලින් විද්‍යුත් ඍණතාව වැඩි පරමාණුව කවුද? ඔක්සිජන්. එහෙනම් මේ 9 ඉස්සලාම යොදන්න ඕනේ. 9න් ඉලෙක්ට්‍රෝන යොදන්න පටන් ගන්න ඕනේ ඔක්සිජන් මත. ඔක්සිජන් මත යෙදුවට පස්සේ ඒ සඳහා ඉලෙක්ට්‍රෝන 6ක් වැය වුණා. තව ඉලෙක්ට්‍රෝන 3ක් ඉතුරුයි. මේ ඉලෙක්ට්‍රෝන තමයි විද්‍යුත් ඍණතාවයෙන් අඩු පරමාණු මත යොදන්නේ. ඉලෙක්ට්‍රෝන යන යුගල් වශයෙන් 3යිනේ තියෙන එක යුගලක් යෙදුවට පස්සේ එක ඉලෙක්ට්‍රෝනයක් ඉතිරි. හරි. ඒ ඉලෙක්ට්‍රෝනේ මම දැම්මා එතන. අන්න වීකුම ඉලෙක්ට්‍රෝනයක් ආවා. හරි. දැන් ඉතින් මොකුත් නැහැ. අපි විධිමත් ආරෝපණය ගන්න කරගමු. මෙයාගේ ගන්න කරගන්න ඍණ 1යි. මෙයාගේ බැලුවොත් 4ක් තියෙන. ඒ කියන්නේ මෙයාගේ ධන 1යි. ධන 1යි. හරි. අපිට පුළුවන් ඊළඟ පියවරේදී විධිමත් ආරෝපණ අවම කරන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන විධිමත් ආරෝපණ අවම කරන්න පුළුවන්. ඇයි? එක බන්ධනයකින් එක ඉලෙක්ට්‍රෝන ඇයි තියෙන නයිට්‍රජන්ට? මෙන්න නයිට්‍රජන්ට පමණක්යි තියෙන ඉලෙක්ට්‍රෝන මම රවුම් කරේ. එකසර ඉලෙක්ට්‍රෝන වලින් 2යි වීකුම ඉලෙක්ට්‍රෝන තියෙන 3යි බන්ධනයෙන් එන ඉලෙක්ට්‍රෝන 4යි. එක ඉලෙක්ට්‍රෝනයක් අඩුයි 5ක් නේ තියෙන්න ඕනේ. ඒ නිසා තමයි ධන 1 කියලා දැම්මේ. හරි? ධන 1 කියලා දැම්මේ. හරි. එහෙනම් අපිට ඕනේ දැන් අපිට මේ ධන ආරෝපණය විධිමත් ආරෝපණ අවම කරන්න. අපිට පුළුවන් මේ ඉලෙක්ට්‍රෝන යුගලක් දාන්න එතනට. හරි. අෂ්ටකයේ පයින්නේ නැහැ. එතකොට අපිට එනවා එතන ද්විත්ව බන්ධනයක් එනවා. ඔක්සිජන් මත තිබු ඍණ ආරෝපණයක් නැති වෙනවා. නයිට්‍රජන් මත තිබු ධන ආරෝපණයක් නැති වෙනවා. එකසර යුගල් දෙකක් තුනක් තිබ්බේ දැන් දෙකයි ඉතිරි ඔක්සිජන් මත. හරි. නයිට්‍රජන් මත ඒ ටික එහෙම තියෙනවා. හරි.
බලන්න නයිට්‍රජන් පරමාණුවේ දැන් සංයුක්ත ඉලෙක්ට්‍රෝන කීයද? ඉරට්ටේ සංඛ්‍යාවක් නෙවෙයි තියෙන්නේ. බන්ධන දෙකක් අයිති නයිට්‍රජන් පරමාණුවට. ඊළඟට අර එකසර යුගල වියක්ම ඉලෙක්ට්‍රෝනයත් අයිති. බන්ධන දෙකෙන් අයිති ඉලෙක්ට්‍රෝන 4යි. එකසර යුගලත් එක 6යි. වියක්ම ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා 7යි. ඔත්තේ සංඛ්‍යාවක් තියෙන්නේ. නයිට්‍රජන් මත ඉලෙක්ට්‍රෝන ඔත්තේ සංඛ්‍යාවක් 7යි තියෙන්නේ. ඔක්සිජන් මත බලන්න අෂ්ටකය සම්පූර්ණයි 8යි. මේ විදිහට ඉලෙක්ට්‍රෝන ඉරට්ට සංඛ්‍යාවක් නොමැති අවස්ථා අපිට හම්බ වෙනවා. දැන් ඉස්සලාම ලියාගන්න මේ සටහන රූප කලින් අඳපු රූප අඳින්න එපා. ඉස්සලාම ලියාගන්න මේ සටහන කියව ගන්න සටහන ඉහත විස්තර කළ සෑම අවස්ථාවකම බන්ධන සෑදීමෙන් පසු සංයුජිතා කවච ආශ්‍රිතව ඇති ඉලෙක්ට්‍රෝන ගණන ඉරට්ටේ සංඛ්‍යාවකි. ඇතැම් විට සංයුජිතා කවචෙහි වූ මුළු ඉලෙක්ට්‍රෝන ගණන ඔත්තේ සංඛ්‍යාවක් වී අෂ්ටකයේ සපුරා නොගත් අවස්ථාවේ. අෂ්ටකය සම්පූර්ණ කරලත් නැහැ. ඉලෙක්ට්‍රෝන අෂ්ටකයක් නැහැ. ඉරට්ටේ සංඛ්‍යාවකුත් නැහැ. හරි. ඉලෙක්ට්‍රෝන ගණන ඔත්තේ සංඛ්‍යාවක් වී අෂ්ටකයේ සපුරා නොගත් අවස්ථාද වේ. හරි. වෙනස්කම් දෙකක් තියෙන. එකක් තමයි ඉලෙක්ට්‍රෝන තියෙන්නේ ඔත්තේ සංඛ්‍යාවක්. අනිත් හැම අවස්ථාවකම ඉරට්ටේ සංඛ්‍යාවක්ම තිබ්බේ. ඊළඟට අෂ්ටකය සම්පූර්ණ කරගෙනත් නැහැ. උදාහරණ තමයි NO සහ NO2. මේ සටහන් ලියාගත්තට පස්සේ ඔයාලා මෙන්න මේක ඇඳ ගන්න ඕනේ. මේ අවස්ථාව. පැහැදිලිනේ? උදාහරණ දෙක ලියා ගන්න ඕනේ. NO2 සහ NO. ලුයිස් වීවර් සම්බන්ධව සියලුම කරුණු සාකච්ඡා කරලා ඉවරයි. ඒ කියන්නේ ලුයිස් වීවර් සම්පූර්ණයෙන්ම ඉවරයි. අපිට තියෙන ලුයිස් වීවර් සම්බන්ධව විභාග ගැටළු සාකච්ඡා කිරීම පමණයි. ඊට පාඩම අද මෙතනින් අවසන් කරනවා. අපි ඊළඟ පාඩමේදී අලුත් මාතෘකාවකට යනවා.